ගෞරවනීය සංඝරත්නයේ අවසරයි මේ අවුරුද්දෙත් වෙසක් පෝය පොසොන් පෝය ගත වුණා. අපි දැන් ඉන්නේ ජූනි මාසේ 6 වෙනිදා. අද අපිට සෙනසුරාදාවක්. අපි එක බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි කවුරුත් අපේක්ෂා කරන පරිදි ධර්ම සාකච්ඡාවක් සඳහා. ඉතින් ඒකේ මුල් විනාඩි ස්වල්පේ අපි විවස්ථාව කියවන්න ගත කරනවා. අපි මම හිතන්නේ යෝගාශ්‍රම සංස්ථාවේ ආරම්භික කීපාර පටන් අරගත්තා කතිකාවතේ. ඉතින් ඒක අද දෙවෙනි කොටසට යනවා 27 වෙනි ශික්ෂාපදයේ 54 දක්වා. ඊට පස්සේ අපි යනවා ධර්ම සාකච්ඡාවේ මාතෘකා සපයා ගැනීම වශයෙන් සංගීති සූත්‍රයේ එදා අපි සනිදස්සන ප්‍රතිභාග අනිදස්සන සනිදස්සන පාටික පාටිගං රූපං අනිදස්සන පාටිගං රූපං අනිදස්සන අප්පටිගං රූපං අප්පටිග රූපං කියලා මට මතක විදිහට මම ලියලා ඒකේ ඊගාවයකට අපි යනවා. ඉතින් මේ ඔක්කොම කරන්නේ 13 කුටිය. ඉතින් අපි මෙතන ඉඳලා 13 කුටියට ආර්දනා කරනවා එක කතිකාවතේ දෙවෙනි කොටස සභාගත කරන විදිහටත් ඊට පස්සේ සංගීති සූත්‍රයේ අදාළ මාතෘකාව අපිට මතක් කරලා දෙන විදිහට. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත දෙවෙනි කොටස. සිතේ පරිවර්තනයේ ඊතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැම දෙනෙකු හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාලුකම් සාදා නොගත යුතු. විෂභාගයන් හාද සභාග වූද බාලතරුණයන් හාද රහස්සි නොබිනිය යුතු. න වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදිතුම් වත්හුස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති යූහෙයින් ආරාමේහිද ගමෙහිද සුදුසු කරුණක් වූහොත් මදසිනාවක් මුත් මහත් කොට හඬනගා සිනාව නොකළ යුතු. සල්ලේකං අච්ඡන්තේන අපමත්තේන භික්ඛුනා කප්පියේහින කාතබ්බා ආමිසත්තාය ලෝලතාය යූහෙයින් කැපදේහිද ලොල් නොවිය යුතුය. දාගැබ් බෝමලු අමදමින්ද ගඳ දුම් මල් පහන් නෑදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතු. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය. වැඩිමහලු සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුය. දරුවන් ඇඟ අල්ලා ආදර නොදැක්විය යුතුය. අන්‍යයන්ට බාධා ඇතිවෙනසේ නොහැදෑරිය යුතුය. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදිය නොකරනු. වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතු. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතු. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතු. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතු. ධර්මයේ පිළිබඳ වූද ශාස්ත්‍රයේ පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව Taman ඊට සම්බන්ධ නොවිය යුතු. තීරණයට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතු. සෝ භන්තේවං න රාජානෝ මුත්තාමනි විභූසිතා යථා සෝ භන්ති යතිනු සීල භූෂණ භූසිතා යනු හේයින් සීලාභරණේ නමුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදිය නොකළ යුතුය. අත්ත කිලමතානු යෝගයට අයත් වන කෂ්ඨ වෘත දුෂ්කරාසන ආදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුය. බහැර ගමන් නැවැත්විය යුතු. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතු. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණසංතානයේ වැටීමටද හේතු වන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතු. තමා වඩන කර්මස්ථාන හා රකිනා ධූතාංගාදිය ආචාර උපාධ්‍යාදීන්ට මුත් සෙස්සන්ට නොදැනෙනසේ කළ යුතු. න භික්කවේ කේනචි පරියායේන ජාත රූප රජතන් සාදී තබ්බං යයි වදාළ බැවින් රන් රිදී මිල මුදල් පිළිගැනීම මුදල් සම්මාදම් කිරීම සිවුරු පිරිකර පොත්පත් ආදිය මුදලට දීම
අරමුදල් පිහිටුවීම, මුදල් ඇනවුම් පිළිගැනීම, බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත භාර නොගත යුතුය. යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතය ඇතිවම අභිනව සෙනසුම් ඉදිකිරීම හෝ භාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමත ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකර ගත යුතුය. විහාරාධිපති තනතුරු පත්කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතුය. නැවතී සිටින තැනකින් අන් තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතුය. සේරිචාරීව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමය පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතුය. භික්ෂු සාමණේර සංගණන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසයේ තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද උපැවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතුය. ගරු උපසම්පදා විනය කර්මයේ සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මයේ සිදු කළ යුතුය. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මයේ සඳහා ඇතුළත් කර නොගත යුතුය. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතුය. යෝගාශ්‍රමීය සීල සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහි ගැන්විය යුතුය. මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරුවන ශිෂ්‍යයනට තුන් යල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතුය. නැවතත් වරදෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරුන් වුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතුය. යෝගාශ්‍රමීය කතිකාවත නිමි. හොඳයි අපි යනවා ඊගාවට සංගීති සූත්‍රයේ තික නිපාතේ. අවසරයි ස්වාමීන් දීඝනිකාය පාටික වර්ගය සංගීති සූත්‍රය තික නිපාතය 366 පිටුව. අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා රහතා සම්මා සම්බුද්ධේන තයෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යතයිදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමා තයෝ ධම්මා. එවත්නි අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් තුනක් ඇත. එහි සියල්ලන් විසින්ම යන්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද බොහෝ කල් සිටුනෙක් වන්නේද එසේ සමගව ගැයිය යුතුය. එය බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර දහම් තුනක්ද යත්. තීනි අකුසල මූලානි ලෝභෝ අකුසල මූලං දෝසෝ අකුසල මූලං මෝහෝ අකුසල මූලං තීනි කුසල මූලානි අලෝභෝ කුසල මූලං අදෝසෝ කුසල මූලං අමෝහෝ කුසල මූලං තීනි දුච්චරිතානි කාය දුච්චරිතං වචී දුච්චරිතං මනෝ දුච්චරිතං තීනි සුචරිතානි කාය සුචරිතං වචී සුචරිතං මනෝ සුචරිතං තයෝ අකුසල විතක්කා කාම විතක්කෝ ව්‍යාපාද විතක්කෝ විහිංසා විතක්කෝ තයෝ කුසල විතක්කා නෙක්ඛම්ම විතක්කෝ අභ්‍යාපාද විතක්කෝ අවිහිංසා විතක්කෝ තයෝ අකුසල සංකප්පා කාම සංකප්පෝ ව්‍යාපාද සංකප්පෝ විහිංසා සංකප්පෝ තයෝ කුසල සංකප්පා නෙක්ඛම්ම සංකප්පෝ අභ්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ තිස්සෝ අකුසල සංඥා කාම සංඥා ව්‍යාපාද සංඥා විහිංසා සංඥා තිස්සෝ කුසල සංඥා නෙක්ඛම්ම සංඥා අභ්‍යාපාද සංඥා අවිහිංසා සංඥා
තිස්සෝ අකුසල ධාතුයෝ. කාම ධාතු, ව්‍යාපාද ධාතු, විහිංසා ධාතු. තිස්සෝ කුසල ධාතුයෝ. නෙක්ඛම්ම ධාතු, අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු. අපරාපි තිස්සෝ ධාතුයෝ. කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු. අපරාපි තිස්සෝ ධාතුයෝ. රූප ධාතු, අරූප ධාතු, නිරෝධ ධාතු. අපරාපි තිස්සෝ ධාතුයෝ. හීන ධාතු, මජ්ක්‍ධිම ධාතු, පනීත ධාතු. තිස්සෝ තණ්හා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. අපරාපි තිස්සෝ තණ්හා. කාම තණ්හා, රූප තණ්හා, අරූප තණ්හා. අපරාපි තිස්සෝ තණ්හා. රූප තණ්හා, අරූප තණ්හා, නිරෝධ තණ්හා. තීනි සංයෝජනානි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාසෝ. තයෝ ආසවා. කාමාසවෝ, භවසවෝ, අවිජ්ජාසවෝ. තයෝ භව. කාම භවෝ, රූප භවෝ, අරූප භවෝ. තිස්සෝ ඒසන. කාමේසන, භවේසන, බ්‍රහ්මචරියේසන. තිස්සෝ විධා. සෙය්‍යෝ හමස්මේති විධා. සදිසෝ හමස්මේති විධා. හීනෝ හමස්මේති විධා. තයෝ අද්ධා. අතීතෝ අද්ධා. අනාගතෝ අද්ධා. පච්චුප්පන්නෝ අද්ධා. තයෝ අන්තා. සක්කායෝ අන්තා. සක්කාය සමුදයෝ අන්තා. සක්කාය නිරෝධෝ අන්තා. තිස්සෝ වේදනා. සුඛා වේදනා, දුක්ඛා වේදනා, අදුක්ඛම සුඛා වේදනා. තිස්සෝ දුක්ඛතා. දුක්ඛ දුක්ඛතා, සංඛාර දුක්ඛතා, විපරිණාම දුක්ඛතා. තයෝ රාසි. මිච්ඡත්ත නියතෝ රාසි, සම්මත්ත නියතෝ රාසි, අනියතෝ රාසි. තිස්සෝ කාංකා. අතීතං වා අද්ධානං ආරබ්භ කංකති විචිකිච්ඡති නාධිමුච්ඡති න සම්පසීදති. අනාගතං වා අද්ධානං ආරබ්භ කංකති විචිකිච්ඡති නාධිමුච්ඡති න සම්පසීදති. ඒතරහි වා පච්චුප්පන්නං අද්ධානං ආරබ්භ කංකති විචිකිච්ඡති නාධිමුච්ඡති න සම්පසීදති. තීනි තථාගතස්ස ආරක්ඛේයානි. පරිසුද්ධ කාය සමාචාරෝ ආවසෝ තථාගතෝ. නත්ති තථාගතස්ස කාය දුච්චරිතං. යන් තථාගතෝ රක්ඛේය මා මේ ඉදං පරෝ අඤ්ඤාසීති. පරිසුද්ධ වචී සමාචාරෝ ආවසෝ තථාගතෝ. නත්ති තථාගතස්ස වචී දුච්චරිතං. යන් තථාගතෝ රක්ඛේය මා මේ ඉදං පරෝ අඤ්ඤාසීති. පරිසුද්ධ මනෝ සමාචාරෝ ආවසෝ තථාගතෝ. නත්ති තථාගතස්ස මනෝ දුච්චරිතං. යන් තථාගතෝ රක්ඛේය මා මේ ඉදං පරෝ අඤ්ඤාසීති. තයෝ කිංචන. රාගෝ කිංචන. දෝසෝ කිංචනං. මෝහෝ කිංචනං. තයෝ අග්ගි. රාගග්ගි, දෝසග්ගි, මෝහග්ගි. අපරේපි තයෝ අග්ගි. ආහුනෙය්‍යග්ගි, ගහපතග්ගි, දක්ඛිනෙය්‍යග්ගි. තිවේදන රූප සංගහෝ. දෙන්න දඩේක කියන්නේ නැද? ඊළඟට තියෙන සංස. මේක කිව්වේ නෑනේ අපි ඔය මේ ආහුනෙය්‍ය කතාව. කිව්ව සංස. අර අටුවාව ගැන අහලත් කතා කරේ. ඒක. බා විතරම්ම 100 තියෙන. හරි. අතිය. තිවේදන රූප සංගහෝ. සනිදස්සන සප්පටිගං රූපං, අනිදස්සන සප්පටිගං රූපං, අනිදස්සන අප්පටිගං රූපං. තයෝ සංඛාරා. පුඤ්ඤාභි සංඛාරෝ, අපුඤ්ඤාභි සංඛාරෝ, ආනෙන්ජාභි සංඛාරෝ. සංස්කාර තුනක. පුඤ්ඤාභි සංඛාරය වරහන් ඇතුලේ කාමාවචර රූපාවචර කුසල චේතනාය. අපුඤ්ඤාභි සංඛාරය වරහන් ඇතුලේ අකුසල චේතනා. ආනෙන්ජාභි සංඛාරය වරහන් ඇතුලේ අරූපාවචර කුසල චේතනාය. ඒක කරන් තියෙන සංස. දැයි මේක මේ ආනින්ජ සප්පාය සූත්‍රයත් එක්ක තමයි මට නම් තේරෙන්නේ මේ සංඛාර තුන. මේ සංඛාර තුනෙන් පුඤ්ඤාභි සංඛාර කියලා කියන පින් සඳහා නලියනවායි කියන්නේ. අපුඤ්ඤාභි සංඛාර කියන්නේ පව් කිරීම සඳහා නලියනවා. ආනින්ජාභි සංඛාර කියන්නේ නලියන්නේ නැහැ. ඉතින් ඔය තුනෙන් මේ අටුවාව කියන්නේ පින් සඳහා නලියනවා කියනක කාම භූමි, රූප භූමි කියන සඳහන් කරනවා. අපුඤ්ඤාභි කියන එක පව් කිරීම සඳහා කරන සංස්කාර. ආනින්ජාභි කියන එක අරූපෙට දාලා තියෙනවා. ඒකට ආනින්ජ සප්පාය කියලා කියන්නේ ආනින්ජ සප්පාය කියලා සූත්‍රයක් තියෙනවානේ. ඒ කියන්නේ අරූප ලෝකෙට පාර කියනවා. කියන ආනින්ජාභි සක්කාය සූත්‍රයේ නිවනමයි.
අරූපෙට නෙවෙයි. ඒක නිසා ඕක තමයි ඥාන සංස්කෘතිය ගොඩක් වෙලාට පෙන්වන්න හදන්නේ. මේ පෙන්වන නිදර්ශන වලින් අර සූත්‍ර වල තියෙන සමස්තේ වැහෙනවා 80ක් 90ක් 70ක් වගේ ආරවරණ වෙනවා ඇති. ඒ නිසා කෙනෙකුට අහක දාන දෙයක් නැහැ. ගත යුතු හැක්කක් තියෙනවා. නමුත් මේ ආනෙන්ජාපි සප්පාය කියන එක මේ සංඛාර කියන එක මේ ආනෙන්ජා සප්පාය සූත්‍රයේ නිවනමයි. අරහත් ඵල සමාධිය තමයි පෙන්වන්නේ ආනෙන්ජ සප්පාය ආනෙන්ජ සමාපත්තිය. ඉතින් මෙතෙන්ට එනකොට ඒක අරූපෙට කෙනක් දාලා දෙනවා. ওই ටික තමයි උද්දකරාම පුත්‍ර ආලකාරාම මොකද්ද ඒ දෙන්න නම ආලාරකාරාම ආලාරකාලාම උද්දකරාම පුත්‍ර ඔය එතෙන් තමයි ගෙනිච්ච සිද්ධාර්ථ කුමාරයා. ගිහිල්ලා කිව්වා මේච්චර ඉක්මනට කවුරක්වත් මේක ඉගෙන ගත්තේ නැහැ. අපි නතර වෙලා බොහොම මිත්‍යා කරුණා මුත්‍යා ඉහෙලම අපි මේ පන්ති වේදාන කරමු. මොකද પરම්පරාවේ යන්න ඕන නිසා. නමුත් ඒ සිතාත ගෞතම තාපසතුමත් කිව්වා මේක මේ කිං කුසල ගවේෂී කිං සත්‍ය ගවේෂී ඔබතුමාට ඔච්චර තමයි යන්න පුළුවන්. මට මේක එතෙන් පිළිගන්න බෑ. මම මෙතනින් එහාට සත්‍ය කීම කුසලයේ කියන්නේ මොකද්ද කියලා හොයනවායි කියයි. ඉතින් ඒකට අටුවාචාන් වහන්සේ ආයෙත් අපි ගෙනියන්න හදනවා. මම චෝදනා මුඛයෙන් කතා කරනවනේ අර ආලකාරාම උද්දකරාම පුත්‍රකාව. ඊළ කියනවා ඔතෙන්ද තමයි යන්න පුළුවන්. ඕක තමයි ආනන්ජාපි සංකාර. ඉතින් ඒක ඒ ආනන්ජාපි සංකාර කියන ඒ නලියන් නැති ගතිය අපි ඔය ඉස්සෙල්ලා සාකච්ඡා කරා සර්වචනාංශයට නත්ති බික්කවේ තථාගතානං ආරක්ඛෙයං බුදුරජාණන්චිකා මේ රකින්න හංගන්න පසංගන්න දෙයක් නැහැ. මොකද කාය දුස්චරිත කියලා දෙයක් නැහැ. වචී දුස්චරිත කියලා දෙයක් නැහැ. මනෝ දුස්චරිත කියලා දෙයක් නැහැ. ඉතින් ඒ තියෙනවා නම් වසංගන්න ඕනේ, සික්මවන්න ඕනේ, සද්ධාව තියෙන්න ඕනේ, බුද්ධ දෙහිල්ල තියෙන්නේ මේක නැහැ. එහෙම දෙයක් ඇත්තේ නැහැ. ඒක වෙන්නේ කොතනද? අකිරියේ. යමක් නොකර ඉන්න හැම වෙලාවෙම ඒක වෙනවා. ඉතින් අපි යමක් නොකර ඉන්න හැම වෙලාවෙම බුදු. අපි යමක් නොකර ඉන්න හැම වෙලාවෙම ආනන්ජාපි සංකාර. ඉතින් ඒ වෙනුවට එමින්න වෙලා ඇත්තටම අපි කොච්චර කෙරුවක්වත් තියෙනවා. ඒක අගය කරන්නේ නැතුව තමයි මේ සංස්කෘතියයි අධ්‍යාපනයයි මේ නව නිර්මාණයි මේ නිෂ්පාදනයයි අපි අර නලියන කොටස් හදන්න හදනවා. ඒකේ සුද්ධියක් තියෙනවා. ඒකේ පිරිසිදුකමක් තියෙනවා. ඒකේ දියුණුවක් තියෙනවා. ඒකේ අනුක්‍රමික ගතියක් තියෙනවා. නමුත් නලියන්නේ නැතුව ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක මේ බර්ත් රයිට් එකක් නේ. සහජ උප්පත්තියම ලැබිච්ච එකක් නේ. අන්න ඒක අරවට නලියවටදී දෝෂයක් නැහැ. ඒක කියලා තියෙනවා මේ අපේ නංගිට බලල් පැටව හම්බෙලා 3 දෙනෙක් දැන්. අද ඉන්නේ 3 වෙනි දවසේ. ඒ නංගි ළඟට ගියාම ඉතින් උදේ ඉඳලා ඇඳ වෙනකම් කිරිබොන එක තමයි වැඩේ. ඌට අම්මා නැහැ, තාත්තා නැහැ, ආලෝකයක් නැහැ, ඉර නැහැ, හඳ නැහැ, පටවි නැහැ, ආපෝ නැහැ, තේජෝ නැහැ, වායෝ නැහැ. බොහොම ජයට ඉන්නවා. ඒ කිසි කාටවත් ගිහිල්ලා උන්ට උගන්නන්න බෑ අභිධර්මය නම්මලා. ව්‍යාකරණ මොනක්වත් ඕනේ නැහැ. අම්මා ළඟ කණ්ඩ තියෙනවා ඔය ඉන්නවා. දැන් දවස් 4කින් තව ඇද්ද ගන්නවානේ. ඉතින් ඇද්දක ඇරියට පස්සෙත් ඕන් අන්ධකාරෙම තිබ්බොත් උන්ගේ මොලේ වර්ධනය 40කින් අඩු වෙනවා. උන්ට ආලෝකය ලැබෙන්න ඕනේ. ඒක තමයි මොලේ ඇස්පෙනීම කියන ක්‍රියාවලිය වැඩි වෙලා උන් මේ සටහන් වර්ණ අඳුනගෙන ජීවන යාත්‍රාවට ඔක එකතු කරන්නේ. ඒ නිසා රූප නොබලා ඉඳලා බෑ. රූප නොබලා හිටියොත් අර මොලේ වර්ධනය 40 වෙන්නේ නැහැ. ඒ පරිශීලනය කරලා තියෙනවා පුස් පැටව බල්ලු පැටව දවස් 7න් ඇස්තරියට පස්සේ කණ්ඩායමක් ඇස්සරලා ආලෝකය ගත කරලා තියෙන කණ්ඩායමක් 100%ක් අන්ධකාරයේ තියලා තියෙනවා. මොලේ වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ආනන්ද සප්පාය කියලා උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිට අතක් තියාන ඇත් එක වහගෙන ඉන්න බෑ. උඟ දෙනෙක් ඕකට චෝදනා කරනවා අපිට නෑ. මේකේ තියෙන්නේ අන්න එහෙම ඉන්න වෙලාව අගය කරන්න කියන එක විතරයි. ඒක කවුරු ළඟත් තියෙනවා. අපරාධකාරය ගාවක් තියෙනවා. ආනන්තරිය අකුසල කර්ම කරන එක ගාවක් තියෙනවා. අනේ ඒක අගය කරපන්. නලියන එක අගය කරන්න ඒගොල්ලෝ නලියන කට්ටියට ඉඩ දෙන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් නලියන් නැති වෙලාවක් තියෙනවා. ආනන්ජ ඉන්ජින කියන්නේ අනිත් පැත්ත තමයි. ඒකට පටිසම්භිදා මාර්ගයේ පොතට මම නිතරම සම්බන්ධ කරනවා. මම හිතන්නේ අපේ 19 29 කුටි සුවඳකෝද මතක් කරා. ඒකේ තියෙන ආනාපාන සති සූත්‍රයේ කොටස් ටික වෙන් කරන්න කියලා. එතකොට PhD 4ක් විතර ගන්න පුළුවන්. මොනවාක්වත් නැහැ පටිසම්භිදා මාර්ගයේ තියෙන කවුරුට ගේනකො පටිසම්භිදා මාර්ගයේ. දෙකක් තියෙනවා. එක දෙක. වාක්‍යයක් දෙයක් කිව්වත් වටිනවා. මොකද ඒකෙන් තමයි ලොකු ස්වාමීන් වහන්සේ ඔය තාපසෙක් වගේ පැවිද්දෙක් වාගේ
තිරුණාන්ත කෙනෙක් වගේ ලෝකේ ඈරෙව්වේ ඕක මතක් කරලා දීලා. ඉතින් ඒකේ තියෙනවා සාරිපුත්‍ර ස්වාමීන් මේ මතක් කරන්නේ අපි හිතනවා පටිසම්භිදා මාර්ගයට කතෘත්වයේ දීලා තියෙන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට කෙසේ නමුත් ත්‍රිපිටක පොතක් විතර ගණන් ගන්නවා. ඒකේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් හොඳට භාවනා කරලා ගමෙන් හිත අයින් කරගෙන අරණ්‍යයෙන් හිත අයින් කරගෙන කයට හිත දාලා ඒකත් අයින් කරගෙන හුස්මට විතරක්ම හිත දාලා. ඉතින් මම ඒ ටික වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. ඕක මම ගක් කියලා තියෙන නිසා. හුස්මටත් දාලා ආශ්වාසයේ වෙලාවේදී ප්‍රශ්වාසයත් අයින් කළා. ආශ්වාසයේ හිත පවත්වන්නේ මේ අවධානය යොමු කරන්නේ ප්‍රශ්වාසයේ විරේ හිත විසිරුනොත් හිත පිට ගියොත් ඉංජති කම්පති චලති. හිත ඉංජනේ වෙයි කම්පනේ වෙයි චලනේ වෙයි. මේ ආස්වාද ප්‍රශ්වාසයේම හිත තියෙන, කයෙමයි හිත තියෙන, සතියෙමයි හිත තියෙන. උන්ට ආස්වාදයේ ගැන හිත මෙහෙවන වෙලාවේ ප්‍රශ්වාසයට හිත ගියොත් ඒක ඇඹිටින කඹේට ගැහුවා වගේ එකක්. කඩාගෙන ඒ කියන්නේ හෙල්ලුම් කරනවා. මකුළු වගේ දැල හෙල්ලුම් කරනවා. එතකොට ඒක සඳහන් කරදී ඉංජති කම්පති චලති කියලා. ඉතින් මේක මෙච්චර මේ නැවත ඊට පස්සේ කියන හැම එකකම ඔය මම මතක් කරුවේ ආනාපානය කරනකොට ආශ්වාසය කරන වෙලාවෙදී ප්‍රශ්වාසයට හිත ගියොත්. ඉතින් ආශ්වාස ප්‍රශ්වාස කරන වෙලාවේදී සද්දෙට හිත ගියත් ඔච්චරම තමයි. ආශ්වාස ප්‍රශ්වාස කරන වෙලාවේදී වේදනාවට හිත ගියත් ඔච්චර තමයි. ඉංජති චංචති කම්පති චලති. ඉතින් ඒකගේ වෙලාවට ඒ ඇති වෙන ඉන්ජන කම්පන චංචල නිසා ඉතින් රහත් වෙලා නැති බව දන්නවා. දැන් ඉතින් අරමුණෙන් පිට ගිය බවක් දන්නවා. ඉතින් ඒකට මැරෙලා නැති බවක් දන්නවා. එතකොට කලන්ත වෙලා නැති බවක් දන්නවා. එතකොට නිින්ද කියලා නැති බවක් දන්නවා. ඒක කියන හොඳ පැත්තකුත් තියෙනවා. ඉතින් ඒ හොඳ පැත්ත දක්වන්නේ ඉන්ජන කම්පන චංචල. වඩා හොඳ පැත්ත දක්වන්නේ නැවතත් ආනාපානට ගියාට පස්සේ ආස්වාස වෙලා ආස්වාසි. ප්‍රස්වාස වෙලා ප්‍රස්වාසි. යන්නේ කිරි වතුරයි වෙන් කළා නගන්න එක. ඒක තර්ක සාත්‍ය කියන්නේ ආනාපාන කරනකොට ආස්වාස වෙලාදී මේ ආස්වාසේ බවක් දන්නවා. ප්‍රස්වාසය නෙවෙයි කියලා දන්නවා. ඒ පැහැදිලිවම කියන්න ඕනේ. මම මේ වෙලාවේ ආස්වාස හිටියේ මට දකුණු නාසිකාග්‍රේ තේරුණා. ඊට පස්සේ සීතලට වැටුණා ප්‍රසවාස නෙවෙයි කියලා දානවා. ඉතින් එතකොට අහගෙන ඉන්න මිනිහට කිරි ගහට මෝල්ලාගෙන යනවා වගේ පේනවා කියන්නේ නැස්චාර්තාර්ථයෙන් ප්‍රසවාස නෙවෙයි බව දන්නවා. ප්‍රසවාසයට ගියොත් මෙන්න සාරිපුත්‍ර සඳහන් කරනවා ඉංජති කම්පති චංචති චලති. ආන්නේ විදියට ඇති වෙන කම්පන චංචල අපිට මොකද්දෝ කියනවා ඔන්න පුතෝ ට්‍රැක් එක පැන්නා. හැබැයි අකුසල් නැහැ තාම. සත්‍ය කැඩලත් නැහැ තාම. වැරදිලත් නැහැ. පශ්චාත්තාප වෙන්න එපා. උක දත යුතුයි. උඹක දත යුතුයි පශ්චාත්තාපයක් විදිහට නෙවෙයි. දැනගෙන වාර්තා කරපු දවසේ ඉන්ජන කම්පන චංචල ඕන තේරෙන පටන් අර ගන්නවා. මේ හිත ට්‍රැක් එකේම යන්නත් පුළුවන් ඒත් සතියේ. ට්‍රැක් එකෙන් පිටපයින්ට පුළුවන් ඒත් සතියේ. හැබැයි උඹට පොඩි ෂොක් එකක් එනවා. කම්පනයක් එනවා, චංචලයක් එනවා. ඒකෙන් සතිමත් වෙන්න පුළුවන්. අතිමත් වෙලා ඒ ඉන්ජන කම්පන චංචල වාසියට ගන්න පුළුවන්. ආන්නේ විදියට ඉන්ජන කම්පන චංචල ගිහිල්ලා ඉන්ජන චංචල කම්පන වලට ඉන්ජන චංචල කම්පන කරන්නේ නැති එක තමයි නිවන කියන්නේ. ඒ සැලෙන කැලෙන ගතු වලට සැලෙන්නේ නැති වෙනවා. ඒ කොහොමද? සැලෙන ගතිය ඉඳලා නිසැලෙන තැනට ආවයි කියලා සතුටු වෙන්නෙත් නැහැ. නිසැලෙන තැන ඉඳලා සැලෙන තැනට ගියා කියලා කනගාටු වෙන්නෙත් නැහැ, කම්පන වෙන්නෙත් නැහැ, චංචල වෙන්නෙත් නැහැ. අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඉතින් ඒක උපේක්ෂාව කියලා කියන උපේක්ෂාව පිළිබඳවත් උපේක්ෂාව වෙන්න කියනවා. උපේක්ෂාව ලැබුණයි කියලා සතුටු වෙන්නත් එපා. නොලැබුණයි කියලා කඩා ගන්නත් එපා. හිත. ආනේ විදිහට පෙන්නන එක මේ කියන මම මේ අටුවාට විරුද්ධව වහයලාගෙන කෑ ගහන්න හදනව නෙවෙයි. මේ කියන්නේ අටෝපධ්‍යාන කියලා කිව්වොත් ඔය කියන එකට යන්න බෑ. ඕක ඥානන්ද සංසය හරියට මේ ගිනහර දැක්කුවා. ඒ නිසා මට එච්චර ලකුණු කපා ගන්න ඕනේ නැහැ. ඒ සංසය මට වැඩි බොම නම්බුකාර විදියට ඒක පෙන්නලා දුන්නා. ඒ නිසා මොකද දෙනෙක් අකමැති වෙච්ච බව ඒ සංසය දන්නවා. අකමැති වුණා. නමුත් අපිට වේදිකාව සකස් කරලා තියෙනවා. මම මේ කියවන්නේ මම අර කියූප එකට පරිසම්පදා මාර්ගයේ පළවෙනි කොටසේ 314 315 වෙනි පිටු
මේකේ වැඩක් නැහැ කතා කරලා. මේක නිකන් චීස් කෑල්ලක් වගේ මුල සිට අග දක්වාම පුදුමාකාර තොරතුරක් තියෙනවා. චක්ක කරකවනවා මේ සාරිපුත්‍ර සාංශේ. නිමිත්තං ආවජ්ජනතෝ අස්සාසේ චිත්තං විකම්පති. ආස්වාස නිමිත්ත ආවර්ජනය කරන්නාට ආස්වාසේ සිත සැලේ. ආස්වාස නිමිත්තේ කියන්නේ ආස්වාස නිසා ඇතිවෙච්ච ආලෝකයක් කියලා හිතන්නකෝ. උපචාර සමාධිය නැත්තම් උග්ගයි නිමිත්ත නැත්තම් උපචාර උග්ගහ නිමිත්ත පටිභාග නිමිත්ත මොකක් හරි දෙන්නලා ආනාපානෙ පෙන්නොත් ඒත් එල්ලුම් කරනවා හිත. මේකේ නිසා මේකේ ලියලා තියෙන නිමිත්තං ආවජ්ජනතෝ අසාසේ චිත්තං විකම්පති. සමාධිස්ස පරිපන්තෝ අසාසං ආවජ්ජනතෝ ආවජ්ජතෝ නිමිත්තේ චිත්තං විකම්පති. දැන් ආස්වාස බල බල ඉනකොට ආලෝකයක් දැක්කොත් මේ ආස්වාසයෙන් එන ආලෝකේ ඒත් හිත කම්පන වෙනවා. මොකද මෙයා බලාපොරොත්තු වෙන්නේ නැහැ ආස්වාද කරනකොට ආලෝකයක් එයි කියලා. ආලෝකයේ ඉන්නවා දැන් ආස්වාසයෙන් ආපු ආලෝකයෙන්ද ආය ආස්වාසේ පේනවා. ඒත් මේ පොඩි චක්‍ර කරකවන කම මේ කියන්නේ නිමිත්තං ආවජ්ජන්තෝ පස්සාසේ චිත්තං පස්සාසං ආවජ්ජන්තෝ නිමිත්තේ චිත්තං අස්සාස ආවජ්ජන්තෝ පස්සාසේ චිත්තං ඒකයි මම ඉස්සලා මතක් කරේ. පස්සාස ආවජ්ජන්තෝ අස්සාසේ චිත්තං විකම්පති. ඒ විකම්පණය දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ චක්‍රයට දාලා ටිකක් කරකවනවා. ඒ කියන්නේ චක්‍රේ තව ටිකක් කරකවනවා. අස්සාසාදී මජ්ජේ පරියෝසානං සතිය අනුගච්ඡන්තෝ අජ්ජත්තං වික්ඛේපත්තේන වික්ඛේපගතේන චිත්තේන කායෝපි චිත්තම්පි සාරද්දංච සාරද්දාචෝති ඉංජිතාච පන්දිතාච. ඉතින් මේවා උදේ පාන්දර කියනකොට ටිකක් දිරවන්න නැති ගතියක් තියෙනවා. ඉතින් මොනව කරන්නද මම නම් ඉතින් ඔය මේ උණුවතු ටිකක් කරේ මේ බීලා ඉන්න ඉඳ මට කියවන්න පුළුවන්. ඒ නිසා කරුණා කළා පොඩ්ඩක් මේක දිගන්න. ආස්වාසයාගේ ආදි මධ්‍යාන මධ්‍ය පර්යවසානය මුලමදාග සිහියෙන් අනුව යන්නෝගේ ආධ්‍යාත්මේ වික්ෂේපයට ගිය සිතින් කයත් සිතත් මහත් කැළඹීමෙන් දරත සහිත කම්පිත වූ සලුණා වූද වෙත්. හරියට ආස්වාස් ප්‍රසවාසයේ මුලමදාග බලන ඉන්නකොට මොන හරි පොඩ්ඩක් වෙච්ච ගමන් පුදුම ගැස්මක් එනවා. අර මේ ඒ තරම් සියුම් දෙයකට හිත එල්ල කරලා තියෙනකොට එහෙම මට තේරෙන්නේ ප්‍රස්වාසයාගේ ආදි මධ්‍ය පර්යවසානය සිහියෙන් යුතුව යන්නෝගේ බාහ්‍යාලම්බනේ වික්ෂේපයට ගිය සිතින් කයත් සිතත් දරත සහිත කම්පිත වූ ආවුද සලුණාවුද වෙත්. ප්‍රස්වාසයේ හුදුර මේ මුල මේ මැද මේ අග කියාගෙන රත් වෙච්ච පියකින් බටර් කපන්න වගේ කාගෙන යනකොට ඔන්න මැස්සෙක් වහන. ඔන්න සද්දයක් ආය. ඒතර මොකුත් නැහැ මේක කඹේ ඇවිදිනකොට මිනිස්සයා කඹේට තට්ටු කරුවා වගේ දැන් මෙතෙන් යනකොට අටුවා පිළි අර ගන්නවා බාහ්‍ය ආලම්බනේ කියලා. ඉස්සලා තියෙන්නේ අජ්ජත්තං වික්ක අනුගච්ඡන්තෝ අජ්ජත්නම් වික්කේපගතේන චිත්තන. ඇතුළත වෙන මොකක් හරි කයෙන් ඇති වෙන ආධ්‍යාත්ම දෙයක් වෙන්නත් පුළුවන්. බාහිද්ද ආරමුණක් වෙන්නත් පුළුවන්. මේ මොකුත් නැහැ මේකේ ආයේ මේ ඔපරේෂන් එකට ඉස්සලා ලෙඩාගේ මයිල් කපන වෙලාව වගේ. අය මොනම කෑල්ලක්වත් තිබුණොත් තමයි මයිල් බානවා. ඒ බාන වෙලාව මේ කියන්නේ. ඊට පස්සේ මේක මම තමයි මේ ලකුණු කරලා දාලා තියෙන කැත වැඩ පොත්වල අරන් මම ලකුණු දාන එක. ආස්වාසේ ප්‍රාර්ථනා කරන්නා වූ නිකාන්ති සංඛ්‍යාත තෘෂ්ණාචාර්යයන් කයසිත දර්ථ සහිත වූ සහිතද කම්පිත වූ ආහුද සරුණාහුද වේත්. ප්‍රස්වාස ප්‍රාර්ථනා කරන්නා වූ නිකාන්ති සංඛ්‍යාත තෘෂ්ණාචාර්යයන් කයසිත දර්ථ සහිත වූ සහිතද කම්පිත වූ ආහුද සරුණාහුද වේත්. ආස්වාසෙන් පීඩිත වූවෝගේ ප්‍රස්වාස ප්‍රතිලාභේ ඇලුණු බැවින් කයසිතත් දර්ථ සහිතද කම්පිත වූ ආවුද සලුණ ආවුද වෙත්. ප්‍රස්වාසයෙන් පීඩිත වූවෝගේ ආස්වාස ප්‍රතිලාභයෙන් ඇලුණු බැවින් දැන් ප්‍රස්වාසය ගෙවිලා ගිහිලා දැන් නෑ එකක් මොකක්වත් නෑ. ඒතර අනේ ප්‍රස්වාසය වරෙන් කියලා දැන් ඉතින් ප්‍රස්වාස අභිලාෂයක් ඇතිලා පටන් ගන්නවා. ප්‍රස්වාස ප්‍රතිලාභයෙන් ඇලුණු බැවින් එතකොට හිත කම්පණ වෙනවා. චංචල වෙනවා. අර ගෙවෙන දේ නෙවෙයි දැන් තියෙන්නේ. මෙතන හුස්ම ගන්න බැරුව වෙලා. දැන් ඊගාවට එන ප්‍රස්වාසයේ නැත්නම් ආස්වාසයේ හිත කම්පන චංචලයෙන් කියන අරමුණේ පොඩි ට්‍රැක් එකක් පයින්නවා. ආස්වාසයේ පීඩිත වූ ආගේ ප්‍රස්වාස ප්‍රතිලාභයේ ඇලුන බැවින් කයසිතත් දරත සහිතද කම්පිත වූ ආවුද වෙච්ච සලුණු ආවුද මේකට පාවිච්චි කරන වචන ටිකයි මට ඕනේ. ඒක සාරිපුත්‍ර සාංශිකේ නම අපි මෙතෙදි කියනවනම් පස්සාසේනාබි සේනාබි තුන්හස්ස අස්සාස ප්‍රතිලාභේ මුච්චිතත්තා කායෝපි චිත්තම්පි සාරද්දෝච හෝති
හොන්ති ඉංජිතාච පන්දිතාච. ඉන්ජන ස්පන්දන තමයි කියන්නේ. ඔය ඉන්ජන තමයි මෙතන කියන්නේ ආනෙන්ජ කතාවේ. ආනෙන්ජ සමාපatti මේ කියන්නේ සංස්කාරනේ ආනෙන්ජාපි සංකාර කියලා සැලෙන්නේ නැහැ. ඉන්ජන කම්පන නැහැ. මේකේ මානසික தত্ত্বය තමයි ප්‍රපංචන කියන්නේ. හිත නිකන් සැලෙනවා. උඩ දාපු මාළුවෙක් වගේ දෙකට කවු පණුවෙක් වගේ කැඩිච්ච හූර්නෙට්ටක් වගේ තියන්න බෑ. ඒවට කියනවා මේකේ තියෙන ඉංජිත පන්දිත. පස්සාසේනාබි තුන්නස්ස අස්සාස පටිලාභේ මුච්චිතත්තා කායෝපි චිත්තම්පි සාරද්දෝච හොಂತಿ ඉංජිතාච පන්දිතාච. ආස්වාචේ ගිවීගෙන අනේකේ හිත තියාගෙනකොට අනේ මට ප්‍රසාසී අයියා. ඔන්න ආවා කියනකොටම නිකන් මේ භූමිකම්පාවක් වගේ ඉංජිත පන්දිත ඇති කරලා දෙනවා. ඉතින් මේක ඇතුලේ අල්ලපු නැති එකක් නැහැ. ආස්වාද ප්‍රසාසයේ පිළිබඳව ආනාපානෙ පිළිබඳව බාධා කරන්න පුළුවන් කරුණු මුළු ලෝකෙම දාලා තිනවා. මේකෙන් බාධුණත් ඉංජිතාච පන්දිතාච. සාරද්දාච හිත දර්ථ සහිත වෙනවා. ඉංජිත පන්දිත. ඊට පස්සේ රූපාරම්මන, අරූපාරම්මන, බාහිරාරම්මන, අභ්‍යන්තරායන දිග්ගට කපනවා. ඒ වගේ මේ වාගේ චක්‍රකරකෝලා පෙන්නන ධර්මයක් කිසිම විශ්වවිද්‍යාලයක කිසිම සමීකරණයක මම දැකලා නැහැ. අපි සමීකරණ හදන්න ගියාම ඒකට අදාළ විචල්්‍ය සාධක වලට අකුරු දාලා එහා පැත්ත මෙහා පැත්ත දාලා සම කරලා කියන මේ ටික තියෙනවනේ මේකට අදාළ මේ කරුණු කියලා. හැබැයි සන්ඩ්‍රි අයිටම් ගොඩක් තියෙනවා දන්නේ නැති ඒවා. මේ දේවල් වෙන්න පුළුවන් දේවල්. E = m කියන වෙනුවට energy = mass කියනවට c² කියන ෆැක්ටර් එක දැම්මා. ආලෝකයේ වේගයෙන් දෙගුණේ. දැන් තියෙනවා ඒක විතරක් නෙවෙයි තියෙන්නේ. ඒක දෙකකින් නෙවෙයි සම්බන්ධ වෙන්නේ තව දේවල් තියෙනවායි කියලා. ඒ වගේම ආලෝක වේගයට වැඩි යන්න පුළුවන් දේවල් තියෙනවා. ඒකකොට අයින්ස්ටයින් අතරින් අපි යම් තැනකට ගෙනාවා. නමුත් ඒ ගෙනාපු අපි අයින්ස්ටයින් බොරු කරනවා. මේකේ නෑ එහෙම ඉඳලා. ඒකයි මේ ත්‍රිපිටක ව්‍යාකරණයේ ත්‍රිපිටක රචනයේ ත්‍රිපිටක ආහන මිනිස්සුගේ පරිචයේ ඒ තියෙන පිරිචි ගතිය ඊළඟට නීවරණ ගැන කතා කරනවා. මේක ලොකු සාන්ති අරගත්ත අතීතානුදාවනං චිත්තං අනාගත ප්‍රතිකංකනං ලීනං අටුපග්ගහිතං අබිනතං අපනතං චිත්තන්ත න සමාධීති අර ආයක් ආකාර ඔක්කොම අරන් තියෙන මේකෙන් ඊට පස්සේ මේකේ ලියලා තියෙනවා අනාගත ප්‍රතිකංකනේ චිත්තේන විකම්පිතේන කායෝපි චිත්තම්පි සාරද්දෝච හොති ඉංජිතාච පන්දිතාච ලීනේන චිත්තේන ලීන චිත්ත කියන තමයි කම්මැලිකම කියලා කියන්නේ. අබිනතේන චිත්තේන ආසාවක් ඇති ආලෝකයක් ඇහුණා උඩ යනවා වගේ දැනුණා. ඉතින් අබිනත චිත්තක්. ඊට පස්සේ මේ අපනතේන චිත්තං එපා වීමක් ඇති වුණා. ඒ වගේ හැම භාවනා කරගෙන යනකොට උපචාර සමාධියට එනකොට පොඩ්ඩ පිට යන වෙලාවේදී එහාට මෙහාට වෙන වෙලාවේදී ඇති වෙන හැම දෙෙම ඒ කෙනාට කම්පන චංචල වෙනවා. හැබැයි ඒක ආයේ කාටවත් කියන්න නම් සාරිපුත්‍ර ස්වාමීන්ට ඇර කාටවත් කරන්න බෑ. එලාදී මගේ හිත මේකට සැලුණා මේකට කරන්න ගියොත් ඇත්තට සැලීම වැඩි වෙනවා. අපි ඒක නැති කරන්නනේ හදන්නේ. මේ තියෙන්නේ අපි වෙනුවෙන් අනුකම්පාවෙන් වෙන්න පුළුවන් හැම බාධාවක්ම ආවර්ජනය කරලා ලියලා තියෙනවා. ඉතින් ඒක අපිට බලාපොරොත්තු වෙන්න බෑ කමඨාන් සුද්ධ කරනකොට යෝගාවචරය. හැබැයි අපිට කියන්න පුළුවන් යෝගාවචරය හැබැයි පුතෝ මේක තමයි රචනය කියන්නේ. ඔය කුණු හර්ප දේවල් නෙවෙයි. රචනය කියන්නේ Taman දැකපු දේ නියෝජනය කරන මුක්කක් හරි කොත්තනින් හරි පටන් ගන්න. පටන් ගන්නේ මොකද්ද? වැරදිච්ච දේ. හරියට කරන්න යනකොට හැල හැපිච්ච හැටි. ඉන්ජින වෙච්ච හැටි, කම්පන වෙච්ච හැටි, සාරද්ද වෙච්ච හැටි උත්තර නිවන තියෙන්නේ. ඒකට ද්වේෂ කරන තාක්කල්, ඒක නොකිය ඉන්න තාක්කල්, ඒකට සප්පුද්ගලිකයි රහසිගතයි කියන තාක්කල් අපි නිවන නෙවෙයි රකින්නේ මේ නීවරණ. ඉතින් ඒක නිසා අපි කවදාහරි නිවනට පයින් ගහලා නිවනට ඉඩ දෙන්න ඕන. වෙන විදිහට කියනවා මේ ආනෙන්ජව ඉන්න නලියන්නේ නැතුව ඉන්න පුළුවන් වෙලාවට ස්තුති කරන්න, අනුග්‍රහ කරන්න, මේ සප්පාය කණු සලසලා දෙන්න. ඉගෙන කතා කරන්න. මේ ලෝකයට පිස්සු කියලා වැඩ තේරෙන හැටි වරදිච්ච, පෙරදිච්ච, හෙල්ලිච්ච දේවල් කතා කරගෙන ඉන්න මේ තුප්පහි ලෝකේ. එක්ක කතා නොකර ඉන්න. එහෙම නැත්නම් මට ඔය ඔක්කොම කුණු කන්දල් ඇස්සේ මම හිත හෙල්ලෙන්නේ නැත්නම් තියෙනවා. ඊට බයක් තියෙනවා පුංචි. ඒක වෙනම කතාවක්. කියන්න ඒකත් නැති වෙනවා.
ඉතින් පේනවා මේ හොඳටම මේ බොක්කේ තියෙන එකක් මේ කතා කරන්නේ. උප්පත්තියෙන් ආපු එකක් මේ කතා කරන්නේ. කොහෙන්වත් ආගත්ත මල් මාලයක්වත් මොකක්වත් නෙවෙයි. අන්න ඒ ආනන්ජ සප්පාය නැත්තම් ආනන්ජ සංඛාර ආනන්ජාපි සංඛාරය තමයි පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර ඉක්මවල බුදුජානනාංශේ පෙන්නලා තියෙන්නේ. ඒත් සංඛාරය. සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. ඒ යථා සබ්බේ සංඛාරා දුක්ඛ දුක්ඛාති තදා පඤ්ඤාය පස්සති අත නිම්බින්දති දුක්ඛේ ඒතමග්ගෝ විසුද්ධිය. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ එකම තමයි ඔය කියන්නේ. මානේ මේකයි විසුද්ධිය. සියලුම සංස්කාර පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර ආනන්ජාපි සංඛාර ඔක්කොම කක්ක. ඒකට ආගම හරි බයයි. ඒ ඉස්සල්ලාම කක්ක කියන්න වෙන්නේ පුඤ්ඤාපි සංඛාර වලටනේ. අපුඤ්ඤාපි සංඛාර නෝ ඒකත් ජයසිරි මංගලම් කියලා උඩ පැනලා සාදු කියනවා. ඊට පස්සේ අපුඤ්ඤාපි සංඛාර ආනෙන්ජාපි සංඛාර කියනකොට මේ පැත්ත බලනවා මේ පැත්ත බලනවා නිකටල්ලි තියා ගන්නවා. දැන් මේ මොකක්ද දන්නේ? ආනෙන්ජාපි සංඛාරනේ නලියන් දෙපා, ඉන්ජින එපා, කම්පන එපා, චංචල එපා, සාරද්ද එපා. සාරද්ද ගන්න අඟ කියලා දඩ වෙලා හිර වෙලා හිටනවා ඊගාවට එන දෙයට ලෑස්තිලා. අඟ දල දඬු වෙනවා. ඒක හැම කෙලෙසෙම තියෙනවා. ඉතින් අන්නේ එහෙම නැතුව නිකන් රිලැක්ස් එකේ ඉන්නවා. අපුඤ්ඤාපි ආනෙන්ජාපි සංඛාර. ඉතින් ඒ නිසා මේක මේ රූප ලෝක අරූප ලෝක කතාවක් නෙවෙයි. ඒ වගේම අරියත් බල සමාධියට අයිති රහතන් වහන්සේලාගේ බුද්ධියට සින්න වෙච්ච දේකුත් නෙවෙයි. සමත කට්ටිය නම් මං හිතන්නේ මේකට අයිතිවාසිකම් කියන්න අපිත් එක්ක රණ්ඩුවට එයි කියලා. මේ තියෙන විපස්සනා ලෝකේ මේකේ ෆයිට් එක තියෙන්නේ. මං කියන්නේ මේක දැනටමත් තියෙනවා. මිලෝ කෙනෙක් මේක අගය කරන්නේ නැහැ. ඒ තියා මමත් අගය කරන්නේ මට පේන්නේ කම්මැලි නීරසයි ඇල්වතුර වාගේ සිද්ධි බහුල නැහැ. මොක හැම දෙයක් අතර මැදම තියෙන මහා පාළු මුස්පේන්තු නොදකින් කියන කෑල්ල. ඒක අල්ලගත්තා නම් ඒකට සතුටු වුණා නම් මනසාචේ පසන්නේන භාසතිවා කරෝතු. ඒකට ප්‍රසන්න හැඟීමක් ඇති කරගත්තාට පස්සේ ඔය හැම දෙක හොඳ දෙකක් අතරත් නරක දෙකක් අතරත් හොඳින් නරකට යනකොටත් නරකෙන් හොඳ යනකොටත් මැද සන්විච් වෙලා තියෙන්නේ. මැදට හිර වෙලා තියෙන්නේ ඔන්න ඔය ආනෙන්ජාපි සංඛාර. ඒක මේ ඒක තෙල් ස්තරයක් වගේ. ඒක නිකන් කොරෝනා වෛරස් එක වටේ තියෙන ලිපිඩ් ලේයර් එක වගේ. හෘද වස්තු වගේ වටේ තියෙන ෆැට් ලේයර් එක වගේ. එහෙම නැත්නම් C90 බයිසිකල් එකේ තියෙන ක්ලච් ඔයිල් වගේ. දෙක අල්ලලා දෙනවා. හැම සයිඩ් දෙකක් මැදම ඔය වගේ මේ ඉඩ තියෙනවා. ඒ ඉඩේ තමයි ඔය අන්තරාසර්ගී වැඩ කරන්නේ. හුස්ම ගන්න පාරයක් පාස සෛල අතර මේ ඇතුළත තියෙන ප්‍රාක් ප්ලාස්මයයි ඇතුළත තියෙන ප්‍රාක් ප්ලාස්මයයි පිට තියෙන ප්ලාස්මයයි අතර මොකද්දෝ ගණතුණුවක් තියෙන හැබැයි සෛල බිත්තියකුත් තියෙනවා. ඒක හරියට මේ අපි ඉන්න තැනට මේ කුටි ඇතුළත කියන්නත් බෑ පිට කියන්නත් බෑ. මොකද මේකට බල්ලත් වෙනවා රිලවුත් වෙනවා කොයි එකක් වෙනවා අපිත් වෙනවා. ඉතින් මේක ඇතුලේ හැඩයක් නැත්තේ නෑ. හැබැයි හැඩේ රිලවට ඕන විදිහට තියෙනවා. අපිට ඕන විදිහට අපි හදනවා. පිස්සු පොඩ්ඩේ මේ වෙච්ච එක මෙහෙම කරනකොට ඇවිල්ලා වැඩේ දීලා ගිහිල්ලා ඉතින් ඇතුලේ කුටියේ ඒක සවුත් වෙලා තිබ්බොත් උන්නේ ධම්මජීවහමරණ දොස් කියන්න පුළුවන්. මම කරලා තියෙනවා ඉන්ටර්නෙට් යනවා රිලව් ඇතුලට යන්න ඔය කියන බලන්න මමද කරලා තියෙන්නේ. ඔය රිලව් ඇදලා තියෙන්නේ කියනවා මේ කට්ටිය. මම විතර නෙවෙයිනේ ඒක සිලා සාධාරණයි. මේකත් රිලා සාධාරණ. මේක අජ්ජත්තත් නැහැ බහිද්දත් නැහැ. ආන්නේ වගේ සෛල පිටියේ පිටපැත්තේ කැල්ලක් තියෙනවා. ওই දෙක අතරමැද ප්ලාස්මේ තියෙන තැන. ඒකේ තමයි ගණන් තියෙන්නේ. ඒක සමස්තෙම අල්ලලා තියෙන්නේ. හරියට මී වදේ අල්ලලා තියෙන මීටි රැකිල්ල වගේ. ඒකේ ආනෙන්ජාවේ තමයි තියෙන්නේ. ඒක තමයි කම්මැලිම දේ. නීරසම දේ. නොද්දකින් දේ. නොපතන් දේ. අනේ වනේ වනසීපාරිකුටත් එහෙම කම්මැලිකමක් කරන්න වේවා කියලා මේ ආනෙන්ජාවි සංඛාරයට ද්වේෂ කිරීම තමයි මානවයා විසින් කරන සනාතන අකුසල කර්ම. උදේ ඉඳලා හැන්ද වෙනකන් නිකන් ඉන්න එපා කොහොම හරි ගාපල්ලාවන් පෙස්සන් කියලා අලුත් කලාවක් ඉගෙන ගත්තමන් දියුණු වෙන්න ඕනේ නෑ නිකන් ඉන්න එපා. නමුත් අපි සෑහෙන වෙලාවක් නිකන් ඉන්න භාවනා කළත් නොකරත් දැන් මේ දවස්වල අපේ මේ සාකච්ඡා යන මාතෘකාව තමයි කාන්තාවන්ට නිවන් දකින්න බැරිද කියලා. දැන් දැනගන්න ඕනේ මැද තියෙන කෑල්ලේ කාන්තාව කියලා ලිංගේ තියනවාද කියලා. දැන් පුරුෂුන්ගේ මැද තියෙන කෑල්ලේ, ඔය මැද තියෙන කෑල්ලේ, යෝම පුරුෂ ලිංගයයි ස්ත්‍රී ලිංගයයි නෑ.
ඒකේ ඔය කියන මොනවද දාන්න කියත් නැහැ. ඉතින් ඒක අල්ලගන්න බැරුව කාන්තාවන්ට පුළුවන් කියලා රණ්ඩු කළ වැඩකුත් නැහැ. කාන්තාවන්ට බෑ කියලා රණ්ඩු කළත් බෑ. මේක පුරුෂයන්ට පුළුවන් කියලා රණ්ඩු කරන්න දෙයක්වත් නැහැ. මේක නෙවෙයි නම් අපි මේ ආනන්ජාපි සංකාර කියලා කියන්නේ අරූප ධානය කියලා කියනවනේ. සෑහෙන දුරට යනවා. හැබැයි මාතෘකාවක් කෙලවරක් නැහැ. මෙතනින් කියන්නේ ආනන්ජාපි සංකාරයෙන් නල්ලියන්න එපා. නලියන්නේ නැතුව හිටපන්. මම මගේ කතාව මෙතනින් නැතර කරනවා. අපි ආරම්භ කරනවා විවෘත සාකච්ඡාව සඳහා අපේ විනාඩි 45කට වැඩි වෙලාවක් තියෙනවා. මම ඉල්ලා හිටිනවා අපේ කාය සාක්ෂි වශයෙන් වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාගෙන් අද ගිහියත්තු නැති සයිස් නෑ. බොහොම සන්තෝසයි. හිටපු දෙන්නත් පෙන්න ඇතුළට කොහොමරි බල්ටියක් දාලා. ඒ නිසා අද ගියෝ නෑ. ඒ නිසා අපිට ඉන්නේ පැවිද්දෝ විතරයි. ඒ නිසා මම ආරාධනා කරන සිටිනවා මේක පිළිබඳව චෝදනා යෝජනා මතිමතාන්තර තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. මෙතෙන් එන්නෝ ඔක වැඩ ගන්න ඕම තියන්න. ඕම තියලා මෙතෙන් එන්න කියන්නේ. වරෙන්කො ඉස්සරහට කියපුවා. ලබ්බ තිබ්බා වගේ. අවසරයි සයන්ස ඊයේ මේ කමරෙන් ආනින්ද සප්පාය. ආනේ එල්ලෙන්න පෙරලෙන්න නැතේ. ඊයේ මේ කමටහන් වෙලාවේ ඉස්මතු වෙච්ච ගැටලුවක් මේ ධර්ම සාකච්ඡාවේදී ඉදිරිපත් කරා නම් හොඳයි කියලා අදහසක් ඉදිරිපත් වුණා. ඒක ඉතින් ඉදිරිපත් කරන්න අවසරයි සයන්ස. මේ දැන් ස්වයින්නාංශේ නිතරම ප්‍රකාශ කරනවා ඇහිලා තියෙනවා බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගේ මං හිතන්නේ ප්‍රකාශේ කරුණු තුනක් පිළිබඳ මේ ඒ කියන්නේ මේ පැවිද්දක් කරනකොට මේ විදිහේ භාවනාවක් කරනකොට පිළිපදින්න ඕනේ නැත්නම් හිතට දරා ගන්න ඕනේ කරුණු තුනක් පිළිබඳව. ඒකෙන් එකක් තමයි අර කියන්නේ මොනම අසාධාරණයක් වුණත් කට පියාගෙන ඉන්න කරබාගෙන ඉන්න පුරුද්දක් තියෙන්න ඕනේ, එහෙම හැකියාවක් තියෙන්න ඕනේ කියලා ප්‍රකාශයක්. ඒතකොට සයින්ස් මම සාමාන්‍ය මගේ අත්දැකීමත් එක්ක ගත්තාම දැන් සාමාන්‍ය ගිහි කාලේ ස්වරූපයක් තිබුණා. ඔය ඕන දේ වුණාට නිකන් සමහර වෙලාවට හිත ඇතුලෙන් බැනලා හරි සද්ද නැතුව ඉන්න පුළුවන් හැකියාවක් ගානක් නැති ගතියක් තිබුණා සයින්ස්. නමුත් අනිත් පැත්තෙන් දැන් මේ පැවිද්දෙක් විදිහට කටයුතු කරගෙන යනකොට ගොඩක් වෙලාවට නිකන් මොනවා හරි හිත ඇතුලේ තියෙන එක ඉබේම එළියට පයින් ස්වභාවයක් වචනයක් පිට වෙන ගතියක් තියෙනවා සයින්ස්. සමහර වෙලාවට මුකුත් නොකර නිකායේ ඉන්න පුළුවන් ස්වරූපෙකුත් තියෙනවා. අනිත් පැත්තෙන් මේ ටිකක් නිකන් ඉබේම කියවෙන ගතියක් වගේ ස්වරූපයක් තියෙනවා සයින්ස්. එතකොට ඒකෙන් කොයි ක්‍රමේද මේ පුහුණුව කියන එක පිළිබඳ පොඩි ගැටලුවක් මතුණා. අනිත් පැත්තෙන් සයින්ස් දැනিলা තියෙන දෙයක් තමයි මොකක් හරි එවලේ කියලා දැම්මහම ආපහු අරගෙන යන්න දෙයක් ඉතුරු වෙන්නේ නැති ස්වරූපයක් තියෙනවා. ටිකක් දුරට අනිත් පැත්තෙන් නොකියන්නේ ගියාම හිත ඇතුලේ පොඩ්ඩක් පස්සේ නිකන් වැඩ කරන ගතියක් වගේ තියෙන ගතියක් වැඩි ස්වරූපයක් තියෙනවා සයින්ස් වැඩ කරන ස්වරූපේ. ඉතින් ඒ දෙකෙන් නිකන් කොහොමද මේ පුහුණුව කරනකොට කොයි විදිහටද කියන එක පොඩ්ඩක් දැනගන්න කැමතියි. ඔව් අපි නිසන්වන සංඛ්‍යා වශයෙන් දකින්නේ ඔය කතා කරන ධම්ම කුසල. මේ ප්‍රතික්‍රියා කරන කෙනෙක් නෙවෙයි. ඕන කෙනෙකුට වැඩ කරන්න පුළුවන්. සාමාන්‍ය ඉන්නේ හැබැයි ගිහි කාලේ මම දන්නේ ගිහි කියන්නේ. මෙහි ඉන්න කාලේ දැකලා තියෙනවා. ඒ නිසා එහෙම මේ වහා කිබෙන වහා ප්‍රතික්‍රියා කරන සමාජ සංශෝධනය කරන ප්‍රතිසංශෝධනවාදියෙක් විදිහට අපි දකින්නේ වැඩ කරන්න පුළුවන් කරගෙන ජොලියේ ඉන්නවා. නැත් ඇතුළත පේන්න තියෙනවා. එමෙ හිටියට හිත ඇතුලේ සමාහලාට අසවලා මේ වැඩේ කෙරුවා නම් හොඳයි නෙකුරා නම් හොඳයි මම මෙහෙම කියන්න ඕන කියලා ඇතුලේ ප්‍රශ්න එනවා. ඉතින් මේකට බලංගොඩ ආනන්දමෛත්‍රී ස්වාමීන්ගේ ප්‍රකාශය වුණේ 1993 වෙනකොට ලෝක විනාශය පටන් ගන්නවා. අවුරුදු 6ක් ඇතුළත අරාබිකරේ තෙල්ලින් වලට බෝම්බ දැමීම නිසා කළුදු මාරයක් ඇවිල්ලා ඒ ආමුදෝ කියපු ටික හරිද? මේ කෘෂිකර්ම රටවල් ඔක්කොම විනාශ වෙලා යනවා. එතකොට භූමි රත් වීම වැඩි වෙලා උත්තර ද්‍රවයේ තියෙන අයිස් දිය වෙලා ඒ ඔක්කොම ගලාගෙන එනවා. නිරක්ෂේ දිහාට උඩ පොළොව තල්ලු වෙනවා ඇතට. ඒ ඇති වෙන කම්පණය නිසා, චංචල නිසා ලෝකෙන් තුන එකක් නැහිනු. ඒ තරම් ලොකු කම්පනයක් ඇති වෙනවා මේක මේ කක්ෂ පයින් වෙලාවේ. ඉතින් ඔක්කොම ඇත්ත. ඔක්කොම විද්‍යානුකූලව වෙච්ච කතා. හැබැයි ඉතින් 93 ගියා. 2012 ගියා. දැන් 2020 ඉන්නේ. කට්ටියට ඕවා මතක නැහැ. උණ්ඩෝන කරලා තියෙන නැන්දාට බීඩියක් ගහලා බෝක්කක් උඩ ඉඳන කයිවාරු ගන්න එක විතරයි. ඒ නිසා කිව්වා දැකලා මට කනගාටු වුණොත් කවදාවත් භාවනා කරන්න හම්බෙන්නේ නැහැ, මානකමක් කරන්න හම්බෙන්නේ නැහැ, යෝගාචර වෙන්නත් බෑ. ඒ නිසා ඒක සුද්ධ අදහස් තමයි ප්‍රතික්‍රියා කිරීම නැතර. දේවල් නොකර ඉන්නව නෙවෙයි.
කළ යුත්තේ කරනවත් වහා පැනලා කරන්න එපා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන අවිරුද්ධ ප්‍රතිපදාව. ඒකේ හිතපු නැති තාලෙට මගේ හිතට වැදිලා තියෙන්නේ දැන් තමයි සුද්ධ වෙන්නේ ඔය සතිය බලමයි මේ පොතේ ඒ ශාංශේ non cohesive කියලා වර්ඩ් එකක් දාලා දිනවා. කිසිම කෙනෙකුට පරිවර්තන කරන්න තේරෙන්නේ නැහැ. පරිවර්තන තුනක් තිබිලා තියෙනවා. මේ පරිවර්තන එකකවත් මේ අවිරුද්ධ ප්‍රතිපදාව කියන්නේ මේ සාමීච ප්‍රතිපන්න කියන්නේ මේකයි කියලා අරණ ප්‍රතිපදා කියන්නේ මේකයි කියලා දන්නේ. ඔච්චරයි ශාසනය කියන්නේ. සාමීච ප්‍රතිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. අරණ ප්‍රතිපදා කියන්නේ රණ කියන්නේ රණ්ඩුවට. අවිරුද්ධ ප්‍රතිපදාව කියලා කියන්නේ කියවන්න අවිරුද්ධ අපන්නක බුද්ධ ඥානක ලස්සන වචන සිංහලට වචන දාලත් නැහැ. ත්‍රිපිටකේ දාලා තියෙන අවිරුද්ධ කියලා. අපන්නක ජාතකයක් තියෙන අපන්නක සංයුත්තයක් තියෙන. අපන්නක සූත්‍රයක් තියෙන. ඉතින් මට අපන්නක සූත්‍රය තමයි දුන්නේ සුබෝධරාමේ බණට. ඒ නිසා මුගක් හොයන්න ගියා හැබැයි එනකොට මගේ හිතට වැදිලා තිබුණා මේ අවිරුද්ධ ප්‍රතිපදාව. මොකද අන්තිමට සතිය බලමයි මේ පොත අපි පරිවර්තනය කරා. පරිවර්තනය කරන වෙලාවේදී නිව් ජර්සි නෑ මිනසෝටා අපි චන්දල්ලයි ගෙදර මේසියක් දාගෙන හම්බෙන පැහි අපි 8 දිනක් 6 දිනක් විතර එකතු වෙනවා සුද්ධ කරනවා. එතකොට සුද්ධ කරන්නේ මොනවද? 3 සැරයක් එක පරිවර්තන කරලා මුද්‍රණය කරලා තිබුණා. දැන් මගේ මැනුස්ක්‍රිප්ට් එක තියෙනවා. කොච්චර මේක සිද්ධ වුණාද කියනවනම් BPS එක කිව්වා පරණ පොත නෙවෙයි පරිවර්තන කරලා තියෙන්නේ මේක වෙන එකක් කියලා. ඔන්න බුද්ධ ආගම. ඒ නිසා ධම්මජීවහමරට ඕන දෙයක් කරගන්න කියන්නේ මේක BPS එකට අච්චු ගහන්න බෑ. මට දෙපැත්තකින් ලාභයි. මොකද දැන් අනුවාදයක් කියලා දැම්මේ. පරිවර්තනයක් නෙවෙයි. ඉතින් ඒකේ මං මුද්‍රණය කළා පිට 5000ක් ගැව්වා. ඒකේ තියෙනවා කියවන්න හුඟ දෙනෙක් ගාව පොත ඇති අවිරුද්ධ ප්‍රතිපදාව කියලා වන් දැම්මා ඒකට. තාල non cohesive reaction. එතකොට මේ ඥාන පෝනික සංසලියපේක BPS එකේ එක්කෙනෙක්වත් පිළිගන්නේ නැහැ. එක්කෙනෙකුටවත් පරිවර්තනය කරගන්නත් බැරි වුණා. ඔක්කොටම මං කියනවා CA බලමයි මේ සතිය අතිබල සම්පන්නයි කියන එකයි ඔරිජිනල් එකයි අරගෙන කියවලා බලන්න. ඊට පස්සේ අන්තිමට දාපු CA බලමයි මේ කියලා අපි දැන් මේක සතිය බලමයි මේ කියන එක රෙජිස්ටර්ඩ් නමක් නිසා. ඒකේ දැම්ම අවිරුද්ධ ප්‍රතිපදාව. අවිරුද්ධ ප්‍රතිපදාව කියන්නේ අපි කරන ප්‍රතිපදාවක් විරුද්ධ වෙනවා හැබැයි හදිස්සියක් නැහැ. වහා කිපෙන්නේ නැහැ. ඇතුළත අපේ මම යාට වරදක් කරා කිව්වෙත් නෑ මොනවාක්වත්. දැන් ඇතුලේ කොස්ස හිටලා තියෙනවාමයි. දැන් ඒත් එක්ක සම්බන්ධ වෙනවනේ මම ඊට පස්සේ සිද්ධිය හෝ ඒ පුද්ගලයා හෝ. ඒකට මම දැනගන්න ඕනේ මෙයාට දැන් අර සිද්ධියට සම්බන්ධ කර හෝ නොකර මෙයාට මේක ඒත්තු ගන්නන්න ඕනේ. ওই විදිහට ගියොත් ඔයා අමාරු වැටෙනවා. මට ගොඩ එන්න පුළුවන් මම ගොඩ ඇවිල්ලා ඉන්නේ මට ඔබට කියන්න පුළුවන්. හැබැයි මම දැනනකොට තේරෙන්නේ නැහැ කියලා. මම උත්සාහ කරනවා. එතකොට මේ වැරද්ද කරන වෙලාවේ ඉඳලා මම බේරිලා. මම දන්නා මේ පුදුලා බේරෙන්නේ. එයා තේරුම් ගත්ත දාච. හැබැයි තේරුම් ගන්නෙව නැහැ. එයා දන්න හැම ක්‍රමයකටම විරුද්ධ වෙනවා. ඒකට බෑ එහෙම වෙන්නේ. ඔබ අන්තිම දැකලා නෙවෙයි කතා කරන්නේ, කියලා නෙවෙයි කතා කරන්නේ, මගේ පැත්තෙන් බලලා නෙවෙයි කතා කරන්නේ. මං හිතේ පැත්තේ හිටියනම් ඔහොම වෙන්නේ නැහැ කියලා කියන ඉතින් එක සැරේ නෙවෙයි දෙසරේ නෙවෙයි තුන් සැරේ 120 සැරයක් සමාව දෙන්න කියලා දෙනවා. 100 සැරයක් සමාව දෙන්න. ඊගා සැරේත් ඇවිල්ලා ඒ වැරද්දම ඊට පස්සේ කියලා මම වඩ කිව්වා. මේ පාරේ ගියොත් ඔච්චර තමයි. නෑ ඒක නිසා මේක ඇවිල්ලා තියෙන වෙන එකක් ඔබ හන්ද කොයිලාත් මට කියන්නේ ඕකම තමයි කියලා මෙයා ඇඟට පයින්නෝ. 101ක් කියන්නේ කියලා තිනවා. ලෝභ කරන්නේ නැතුව. කමන්නේ නැහැ කියන්නේ. 102ෙත් මෙයා ඒ වැරද්දම කරන්න පුළුවන්. සමහර 102කටත් එපමා වෙන්න එපා කියපන්. එළියටින් තියෙන ලොකු සංජය භයානක ලෙඩ රෝගද සුව වෙන වෙලාවල් ඇත. ඒ ක්‍රමිකව නෙවෙයි තීන්දුව වෙන්නේ. උට තේරෙනවා මෙහෙම කැප්පිලා කරන දෙයක් නැහැ. මේ මනුස්සයා කියන්නේ උට කීයක් හරි ගණ්ඩවක්වත් මොකටවත් නෙවෙයි මේ මනුස්සයා දන්න දේ. හැබැයි මේ වෙලාවේ කිව්වේ නැහැ. කියන්නේ දැන් 100 සැරයක්ට පස්සේ. ඒතර කාගේද දැන් මෙතන අවුරුදු ප්‍රතිපදාවේ තියෙන අහන මිනිහාගේද කියන මිනිහාගේද කියලා ගත්තොත් බැලුවම තියෙන්නේ කියන මනුස්සයා තමයි. යා වැරදි වැඩක් කරා. වැරදි වැඩට මම ප්‍රතික්‍රියා කරුවේ නැහැ කියලා. යා වැරදි වැඩෙත් එක්කත් තරහයි මාත් එක්කත් තරහ වෙන්න පුළුවන්. මම ඒ මනසට තේරෙනවා ඔබට තේරෙන්නේ නැහැ පුතෝ. මහානකමට ගැලපෙන්නේ නැහැ ඕක. ඕක තපස නෙවෙයි. ඕක උඹට කියලා දුන්නාට දැන් වෙලාව හොඳත් නැහැ. සත්‍යතෝ තේතතෝ අත්ථ සංහිතෝ ස්ප්‍රියතෝ මේ කියන්නේ ඇත්ත වෙන්න ඕනේ මම කියන දේ. ඔකට කැළඹිලක් කරන්න බෑ. දෙක තේතතෝ කරප ප්‍රමාණයට කියලා දෙන්න ඕනේ. මේ වැඩිපුර ගහන්නත් එපා අඩුපුර ගහන්නත් එපා. අතිශෝක්තිය නැහැ. අත්ථ සංහිතෝට අර්ථයක් වෙන්න ඕනේ කියන දේ නිකන් මේ මිනිහට පිටිට තුල දෙකක් අයින් එක වැඩක් නැහැ.
මනාපතෝ එවන්ස මේකට මනාප වෙන්නේ. ඉතින් බුදුරජාණන් සඳහන් කරනවා සමහරලාට සත්‍යතෝ තේතතෝ පියතෝ උනාට මනාපතෝ නැහැ. ඌ මනාප වෙන්නේ නැහැ. ඌගේ අසත්පුරුෂකමක් තියෙනවා. ඒත් කියන්න වෙනවා තසබිකේ කාලම්ඤ්ඤත. පරිසරයේ උඹේ පැත්තට තියෙන ලයි කියවා. ඒකට කියන්නේ පක්ෂය ගන්නවයි කියලා. පක්ෂය ගන්නවා කියන එක අපි කියන්නේ කැම්පේන් කියලා තියෙන මේ ඡන්දේ තියන්නේ අපිට වාසි වෙලාවයි. ඉතින් බලන්න ඡන්දේ නිදිලා තියෙන්නේ කියලා. ඡන්දේ තමයි හැබැයි ඡන්දේ මැනිපියුලේට් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි දෙවෙනි සංගායනාවට යනකොට සබ්බකාම ස්වාමීන් වහන්සේට ඒත්තු ගන්නඳ මේ අසාධාරණ මිනිස්සු ජය ගන්න ඉස්සලා සාධාරණ මිනිස්සු දෙවෙනි සංගායනාව තියන්න කියලා යනකොට සබ්බකාම ස්වාමීන් කියනවා මට එහෙම ගන්නන්න නැහැ කියලා. ඒ ස්වාමීන්ගේ ඡන්දේ හරි වැදගත්. යනම ලොක්කා. ගන්න බෑ. පස්සේ කියලා තියෙනවා අපේ වචනෙන් කියන ලොරි භාගයක් විතර පූජා බහන්න අරගෙන ගිහිල්ලා ඒත්තු ගන්නලා ඒතුංශිකේ පක්ෂේ ගත්තට පස්සේ තමයි සංගායනාව තිබ්බේ. එතකොට සංගායනාව පරිසරය හදලා ඉවරයි. යන්නේ සීමාවට පක්ෂය අරගෙන ඉවර වෙලා. මෙහෙම අයසුතු මෙහෙම එකක් තියෙනවා. මොකද්ද කියන්නේ? දැන් මෙයා එතකොට උත්තර දෙම මෙයා නිකන්. දන්නේ නැතුව ඉඳලා උත්තර දෙන ඒකට බලා ගන්නවා මම කොයි පැත්තේද ඉන්නේ කියලා. මෙයා කාටවත් යනවා. ඉතින් යන හෝ ගාලා යටි ගිහිල්ලා පක්ෂේ නැහනේ. ඒ කියන්නේ තමන්ගේ පැත්තට දිනන වාතියක් නැත්තම් මොෂන් එක දාන්නේ නැහැ. බලාහන ඉන්නවා. සත්‍යතෝ තේතතෝ පියතෝ මනාපතෝ මනාපේ නෑ දැන් කාලම්ඤ්ඤසි. දෙන්නේ ආය වැටෙන්න ගහන්නේ එදාට පක්ෂේ එනකන් ඉඳලා. මේ ඔය කියන්නේ පක්ෂේ බලන්නෙත් නෑ මොකුත් නෑ කටමැත දොඩවනවා. අපරාධය අර වටිනා ධර්ම කාරණාව දීරු වෙලා යනවා. වටිනාකමක් නැති වෙලා තියෙනවා. මොකද මේ මනුස්සය ඉදිරිපත් කරන්නේ මේ මෝඩයට අහුවෙච්ච දැලිපියේ වගේ කපා ගන්න. ඒ නිසා අද ධර්මයේ දේශනා කරනකොට තමයි පිළිහිටලා නැහැ. ඒ වගේම අහන මනුස්සයාගේ මූඩ් එක බලන්නේ නැහැ. ඒ ඉදිරිපත් කරන ක්‍රමයේ බලන්නේ නැහැ. ඒව ධර්මයට වැඩි වැදගත් සමාලාට. අර්ථයට වැඩිය ඒ ඉදිරිපත් කරන ස්වරූපේ ඉදිරිපත් කරන ලීලාව කවුද ඉදිරිපත් කරන්නේ වෙලාව ඒ ටික දන්නේ පරිචයක් නැති කෙනාට. ඒක නිසා ඥාණය විසුද්ධි මාර්ගය වගේ තැන්වල කියලා තියෙනවා සීලේ පතිත්තය නරෝ සපඤ්ඤෝ. එතන සපඤ්ඤෝ. චිත්තම් පඤ්ඤංච භාවයං. එතන ප්‍රඥාව භාවනා කළ යුතු ප්‍රඥාව. අතාපි නිපකෝ බිකු නිපක ප්‍රඥාවක් කියලා තව එකක් තියෙනවා. ප්‍රඥා තුනක් තියෙනවා වැඩේ හරියනකොට. දැන් ඔය උගන්නන හරුපේ ඔය තුنين එකක්වත් නැහැ. ඉතින් ඒ වටපිටාව දන්නේ නැතුව ආචෛත්‍ය ගුණා බැඳ වගේ වැඩේ කරන්න ගියාම අපි කරලා තියෙන්නේ අපි අර බල්ලයි බූරුවයි කතා දෙක දන්නවනේ. බල්ල බුරුනවා වෙනකොට බූරුවා කෑ ගහපේ. කතා අහලා නැද? හරි. ඉතින් ඒ නිසා ඇත්තටම හොරෙක් ඇවිල්ලා බූරුවා ඇහැරලා බල්ලා උන්ටට බුදි. මචං හොරෙක් ඇවිල්ලා. මොකද්ද? මට බෑ. ආයෙත් බූරුවා කතා මචං බල්ලා ගණන් ගන්න ඌ අනිත් පැත්තට බුදි. ඊට පස්සේ පිස්සුද බාර හොරෙක් ඇවිල්ලා. එප්පලයන් බයන්නේ කියලා ඌදි. බූරු බෑ ගන්නවා. ගෙයියා බලලා මේ කඩ මේ ළමේ කම්බෙන්න යනවා. මොකද මේ කෑ ගන්න. ආයෙත් දෙවෙනි සැරේත් බලන්න තුන් ඒ පොල්ලක් අරගෙන හොන්දටම නෙලනවා. හොරු ගෙනියනවා බල්ලා බුදියනවා අයිතිකාරයා බූරුවට ගහනවා. ওই වේලාවට බූරුවාට කියන්නේ හේසාරව කරන කුංචනාද කරන නේ උගේ වෙනම කටහඬක් තියෙන. ඒ වෙනම හදයක් තියෙන. මේ වෙලාව ඌ කතා කරලා උටි කරනවා. ඒ අයිතිකාරයා බල්ලා ඌ බිරුවනම් මිනිස්සු දන්නවා බල්ලගඩේ බූරුව කරන්න යනවා කියලා නේ කියන්නේ. අද තියෙන්නේ හැම කෙනෙක්ම වෙස්ටඩ් ඉන්ටරෙස්ට් තියෙනවා. මම හදන්න ඕනේ කියලා ඒගොල්ලෝ පරවර ගන්නවා. භයානකයි. ඔතොරිටි දීප මිනිස්සු හොඳයි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. උමුත් අමනියෝ වසලිය වෙන්න ඉඩ තියෙනවා කියන්නේ. දීප එකක් නේ මැනිපියුලේෂන් යන්නේ. කවුරුහට ඔතොරිටි පවරගෙන පෙනී හිටිනවා. ඒක තමයි මොබ් එක කියන්නේ. ඒක තමයි ත්‍රස්තවාදී කියන්නේ. මොබ් එක කියලා කියන්නේ ත්‍රස්තවාදීට විනාශ. ත්‍රස්තවාදී කියන්නේ සැලසුම් කරලා කරන එක. මොබ් එක කියලා කියන්නේ ඒ වෙලාවේ ගත්ත නායකත්වයේ කැඩුවස් විනාශ කරලා දැම්මා. ඉතින් අද තියෙන්නේ මේ සද්දේ නීතිය නැති වෙනකොට මොබ් එක තමයි වැඩ කරන්නේ. ඇතුළෙත් එහෙමයි. ඉතින් ඒක නිසා මේ සෙන් මාස්ටර් කෙනෙක් ලාවෝට්සු ලියලා තියෙනවා ලෝකේ නායකත්ව ක්‍රම හතරේ පළවෙනි එක තමයි නායකයෙක් ඉන්නව කවුරක්වත් දන්නේ නැහැ. ඔක්කොම බයලජ්ජාට වැඩ කරනවා. හරි. නායකයා අදාළ නැහැ මනුස්සයාගේ ජීවිතේ වැඩවලට. බොහොම උදාාර මට්ටමේ මනුස්සයෙක් ඉන්නවා. වැඩක් නැහැ. දෙක ප්‍රජාතන්ත්‍රවාදී. ප්‍රජාතන්ත්‍රවාදී ආවට පස්සේ නායකයාපත් කරන්නේ මහ ජනතාව විසින්. ඒක වෙන්නේ අර වගේ සාර්වභෞම ලෝක නායකයෙක් නැති වෙනකොට.
ප්‍රජාතන්ත්‍රවාදයේ ගිලිහෙනකොට මට මතක් වෙන්නේ නැහැ අප්පා. මේ සාධාරණයි. උසාවි. ඊට පස්සේ පීඩියේ ඉන්න එක කඩුව ගත්තාට ඒක තමයි නීතිය. එතකොට ඔය හතර තියෙන බුද්ධ ඥානස ඉන්න කාලේ බුදුහාමුදුරුවෝ මේක පාලනය කරනකොට කිසිම සංඝයාගේ දිනදා ජීවිතේට බුදුහාමුදුරුවෝ අදාළ නැහැ. දැන් තමයි හැම ගෙදරකම බුදු පිළිමයක් හදාන පපුවෙත් බුදු පිළිමයක් එල්ලගෙන දඟලන්නේ. එතන අවශ්‍ය නැහැ බුද්ධ ඥානසේ වැඩ ඉන්නවා. අරණ්‍යයකවත් කවදාකවත් බුදු පිළිමයක් තිබිලා නැහැ. බුදුහාමුදුරුවෝ වෙනකොට බෝධින්නාංශේ ගාවට යනවා. පස්සේ තමයි චෛත්‍ය ආවේ. දැන් ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදීකම. ඉස්ලාම කිව්වේ 4 දෙනෙක් එකතු වෙන්න 4 දෙනා ගන්න තීන්දුව යන්නේ. එච්චරයි සංඝ නීතිය. ඒක නැති වෙනකොට ඉන්න හරියක් සංඝය රැස් කරලා සාධාරණ ඉෂ්ට කරන්න වෙනවා. මේ ලෝක වජ්‍ය මේක පඤ්ඤාති වජ්‍ය ආනම්මනං ඒක බැරි වෙනකොට හිතුවක්කාරය ගත්ත කැත්ත අතර තීන්දුව කරා. ඉතින් ඒ ප්‍රතික්‍රියා කරනවා කියලා කියන්නේ හතරවෙනි මනුස්සයර තමයි තීන්දුව යන්නේ. එහෙම නැතුව ඉන්න එක තමයි රජෙක් ඉන්නව දන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රය. ඊගාට සාධාරණ තුන අරාජිකයි. ඒ ප්‍රතික්‍රියා කරනවා කියන එක බොහෝ විට අරාජික තත්ත්වයටපත් වෙන. ඒසර කිසිම මොනම දෙයක්වත් ඉවසගෙන ඉන්න බෑ. ඒ වෙලාවෙම වමන කෙරුවා වගේ. ඉතින් ඒකකොට වෙන්නේ අරියා කතා කරන ක්‍රියා කරන අදහස හොඳ එකක් වෙනවා. ඒ අදහසත් බාල්දු වෙලා යනවා. ඉදිරිපත් කරන ක්‍රමේ වෙලාව ඒ පුද්ගලයන් නිසා කවුරුවත් ගණන් ගන්නෑ නැහැ. ඉතින් ඒක නිසා පැවිද්දේකට ගත්තාම පුදුමාකාර මට මේක පේන්නේ සක්විති රජ කෙනෙකුගේ මිනි කොඩලේ ඔටුන්නේ තියෙන මිනි කොණ්ඩලක් වගේ. ඕන දෙයක් බලලා කරබනේ ඉන්න පුළුවන්. කිසිසේත්ම අවශ්‍ය නැහැ. එතකොට තේරෙනවා පටේ ඊ ගාවට මන් ළඟ ඉන්න එකනට කිසි කැවෙන්නේ නැහැටි. ඌ කැත්ත පොල්ල අරගෙන කෑගෙන ස්වාමීන් වහන්සේ මේ ඇයි මොකද වෙලා දෙන්නේ? හරි නෑ දන්නේ නැහැ. මේ වෙලා දෙන මේ ඇත්ත පොඩ ගිල හොයලා බල ඉන්න දැන් මෙහෙම කියන. ඔන්න ඒකත් බෙනකොට ඊට පල්ලෙහා ඉන්න එක කැත්තක් අරගෙන වෙනවා. ඌ තමයි වැඩේ දීලා එන්නේ. ඒකදී හොඳට බලපුවාම ඔය වෙන්න තියෙන දේ වෙයි. මම කියනවා මට මේ පොඩි වැසිකිලි යන්න ඕන කමක් තියෙනවා පොඩ්ඩක් ඔයගොල්ලෝ පොඩ්ඩක් බලා ගන්නකො. අහන්න කියනවා හොරෙන් ගිහලා වැසිකිලි කොහෙද තියෙන්නේ? මේ හොෙන්නේ ගිනි ගන්නවා. රෝමේ ගිනි ගනිද්දී වීණා වාදනය කරා නීරෝ. රාජ්‍ය නායකයා. අපේ ලංකාවට බෝම්බ දාන්නලා ප්‍රේමදාස මහත්තයා පාර්ලිමේන්තුව රැස් කරා. මෙන්න වෙච්ච වැඩි. මේ පර්ල් වරායට එහින දාන බෝම්බ. මේ පාර්ලිමේන්තුව රැස් කරා කොතලාල මහත්තයා. දානක මහත්තයා කිව්ලා සර් බලන්න හරි වැඩේනේ. මොකද? ජපාන ඇමරිකාවට දාලා. ඒකනියක පාර්ලිමේන්තුවට එන්නේ. අවදි වයන් අපි ඉන්නේ පාර්ලිමේන්තුවේ. ඉතින් දාපම් බෝම්බ පාර්ලිමේන්තුවට. ඒ නායකත්වේ නැති වෙච්චාම ඊට පස්සේ කලබල වෙලා කොරස් කටේවත් අද්දා ගන්න නටනවා. ඉතින් මේක වුණත් ඔය කියන දැකලා දෙයක් දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් නැත්තම් චක්කු මාස යතාන්දෝ කියන දෙක ඇත්තටම ප්‍රසිද්ධ කාරණා දෙයක් නේ මම හිතනවා මේ වගේ සමාජයකට. ඒක තේරෙන්න අවුරුදු 20 පයින්වල. අවුරුදු 5ක් යනකන් නවකයා. අවුරුදු 5ට ඉස්සෙල්ලා සාමනීර කට්ටා. නිකන් සාමනීර කට්ටෝ. ඒ අපි දැන් කී දෙනෙක් 5 දෙනෙක් ඉන්නවද? 6 දෙනෙක් කියන. ඈ? 7ක් ඉන්නවා. 30ක්ම ඉන්නවා සංඝයා. ඔය අහගනින් ඉන්න ඔක්කොමලා හරිද? සංඝයාම 30ක් ඉන්නවා. 7-9ක් සාමනීර වෙ ඉන්නවා ගමකට ගහතයි. නමුත් ඒ 30න් අවුරුදු 5ක් යනකන් නවකයා. 5ත් 10ත් අතර තෙරුණාංශේ. 10ත් 20ත් අතර තමයි මහා තේර කියන නම දෙන්නේ. ඒකට මේ වගේ දේවල් දැකලා ඉතින් ඒක තමයි භාවනාවේදී කෙලින්ම තියෙන්නේ. තමන්ගේ භාවනාවට මොන හරි බාධාවක් වෙනවා කලබල වෙන්න එපා. main thing is not to මොකක්ද කියන්නේ? worry. main thing is not to worry. ඒකට worry වෙනවා නම් බුදුහාමුදුරණ කරන දෙයක්වත් නැහැ. යේසුස් වහන්සේ කරන දෙයක්වත් නැහැ. කොරෝනා වලට කරන දෙයක් අත්ත ඌ ඒකෙන් මැරිලා ඉවරයි. ඒක මේ මරුණ worry වෙලා වැරද්ද කළා අපාය ගිහලා කරන්න ඕනදී කලබලෙන් වෙලා ඉවරයි. ඉතින් ඒක අපිට ඒ තරම් හුරුයි. ඒ තරම්ම පෞල් ජීවිතේ, ඒ තරම්ම එදිනදා ජීවිතේ අපි ඒක තමයි ඉස්සල්ලාම ගන්න. ඉතින් වෙන කවුරුත් නැහැ අපිට පිහින් ගන්න. ඒ නිසා දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිණං මිච්ඡාපනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ.
හොරෙකුට දඬුවම් දෙන්නාසේ සතුටෙක් සතුටෙකුට දඬුවම් කරනවට වැඩිය වැරදියට වටහාගත්ත හිත Tamanට වද දෙනවා. ඒසාල ලොකු සංස් කියන්නේ තමන්ගේ හිත මෑත් කරගන්න දැනගන්න. මුන්න කරදරේ තමයිලාට බෑ. ඇත්තටම බෑ කරන්න දෙයක් නැහැ. නමුත් අර හිත මෑත් කර ගැනීමේ හැකියාව වැඩෙනවා නම් තපස කියලා කියනවා. වැඩෙනවා නම් මහානකම කියලා කියනවා. වැඩෙනවා සබ්‍රහ්මචාරී කියනවා. වැඩෙනවා සත්‍යය කියනවා. සත්‍ය බලය කියනවා. ඒ රේන්ජ් එක තමන්ට මොනිටර් කරන්න පුළුවන්. කොච්චර ප්‍රදේශයකට ඒක අපි මොනිටර් කරන්න කොහොමද? ඒක හෙලි කිරීම අත්‍යන්ත ලක්ෂණයක්. වහගෙන බොක්කේ තියාගෙන ඉන්නව වෙනුවට දැන් අපි හෙලි කරන්න ස්ටේජ් එකක් හදා ගන්නවා. virtual platform, virtual retreat. නැත්තම් මේ වගේ වැඩමුළුවට ඇවිල්ලා කෙලින්ම කියනවා. මම මේ වෙලාවන ඉවසුවා මේ අමාරුවෙන් හිටියේ. එනකොට ඔබ වහන්සේ කරපු වැඩේ වැරදි. නැත්නම් ඔබ වහන්සේ කරපු වැඩේ හරි. එලයි මං වැරදි. බලන්න කොච්චර ධර්ම කාරණාවක්ද කියලා. ඒ ඩයලොග් එක දැන් වැඩි වෙනවා කියලා මම බොහොම සන්තෝෂයි. බොහොම නිහතමානීව. බොහොම ආඩම්බරයකුත් තියෙන නිහතමානී වුණාට දැන් ඇති වෙලා තියෙන්නේ අපිට හෙලි කරන්න තැනක් ස්ටේජ් එකක් තියෙනවා. සරති විවරති උත්තානි කරෝති දේශේති. අපි සරති අපි දන්නවා එතනදී මං එක්ක ඌ වැරදි කියලා මං වැරදුනා නැත්නම් මං වැරදි නිසා වැරදුනා නැත්නම් ඕන්න නැතිව කතා කරන්න කියලා වරදගත්තා. දැන් හරි. ඊට පස්සේ විවරණය කරලා බලනවා දැන් ඉස්සර වගේ උඹ කොරස් කටියක් දාන්න යන්නේ නැහැ. හිත පිට ගියා. නැත්නම් වැරද්දක් සිද්ධ වුණා. සීලයක් කැඩුනා. කෑ ගහන්නේ පොක සිල්වන්තෙක් හම්බෙලා ගුණවන්තෙක් හම්බෙලා අටුව මනද මේ විඤ්ඤාචාරි කෙනෙක් අල්ල බේරගමු. මට අදාළ දෙයක් නෙවෙයි නේ පැවිදිච්ච නිසා ඇච්ච ප්‍රශ්නයක් නෙවෙයි. ලෝකේ ඌව ප්‍රශ්න නෙවෙයිනේ. විවරති. උත්තානි කරෝති. ඒ අහන මොකද මේ? මොකක් කරනකොටද උනේ? චේතනාව මොකද්ද? කහිනව බලන්න පුළුවන්ද කියලා කහින්න පුළුවන්. ඔන්න ඉති විඤ්ඤාචාරයන්සලා කතා කරලා ඊට පස්සේ කියනවා ආදේශනා කරනවා කියලා. දේශනා කරුත් විතරක් ඇද්ද? යා විශේෂ දේශනා කරනවා. ඊට පස්සේ සංඝායිසේ. බැරි වුණොත් පාරිතිකයි. ඉවරයි. පාරිතිකුයි කියලා නිවන් දකින්න බැරි වෙන්නේ නැහැ. පාරිතිකලා හිටිය පැවිදි හිටියෝ බෑ. පාරිතික වෙලා ඉඳලා පාරිතික වෙලා සාමනීර වෙලා 69ක් නිවන් දැකලා තියෙනවා අග්ගිකන්දෝපම සූත්‍රයේ. එයා වැරද්ද බාරගත්තා ශාසනය තිබිච්චාය මගේ වැරද්ද තියෙනවා මම පස්සට ගියා. ශාසන ඉඩක් තියෙනවා ඒකේ භාවනා කරා. එතකොට එහෙම නැත්තම් මේ මහසිසාරෝ සඳහන් කරලා තියෙනවා මග්ගන්තර සග්ගන්තර සිද්ධ වෙනවා ඒක. මාර්ග ගමනට මාර්ගාභෝධයට අන්තරාව සිද්ධ වෙනවා. ස්වර්ග ගමනට අන්තරාව සිද්ධ වෙනවා. තමයි වැරද්ද පිළි අරගෙන අපි කියන්නේ සික්ඛා සාජීව සමාපන්නෝ සික්ඛං අපච්චක්ඛාය සික්ඛං පච්චක්ඛාය කියලා එකක් තියෙනවා. ශික්ෂාව කැඩුණා කියලා කියනවනේ. කියනකොට යාගේ උපසම්පදා නැති වෙනවනේ. අන්න එතකොට ආයේ මාර්ගාන්තරේ අඩු වෙලා යනවා. සග්ගන්තරේ අඩු වෙලා යනවා. ආයේ ස්වර්ගයට යන්න පුළුවන් ආයේ නිවනට යන්න පුළුවන්. අර බාරගත්ත ශික්ෂාපද ටික කියලා ඉවරයි. මම දැන් අහවලා. මම දැන් ගිහි. ඉවරයි. ඒ වගේ ඕනෙම දෙයක ඒක ලස්සනට කිව්වා ඇත්තටම ආර්ය ධම්මසාංශ විනය තියෙන්නේ කුකුස් කරන්න නෙවෙයි. විනය තියෙන්නේ දන්න කෙනෙක් ගාවට ගිහිල්ලා කියපන්. එතකොට හැබැයි සරති විවරති උත්තානි කරෝති දේශේති. ඒක එන්නේ සරති විවරති උත්තානි කරෝති දේශේති කියන එක එන්නේ ඉවසන්නට විතරයි. ඔය කලබල කෙරුවොත් උදව් කරන්නවත් බෑ කාටවත්. ඒ ඉවසන්නේ මේ වගේ ආශ්වාස කරනකොට ප්‍රශ්වාස විශේෂ හිත සැලුනොත් ඊට පිට ගියොත් සාරද්දති ඉංජති කම්පති. ඒකේ ඥාන පිළිම කවන්නේ නැහැ. ආයසර කර්මුන්ට ඇවිල්ලා බලන්න ආයේ අර සාරද්ද ගතිය නැහැ. ඉන්ජන කම්පන නැහැ. දවසක් හිටන්න ආනපානය කරනකොට ආශ්වාසයේ හිත පවද්දද්දී ප්‍රශ්වාසයට ගිහිල්ලා සාරද්දත් නැහැ, ඉන්ජනත් නැහැ, කම්පනත් නැහැ. ඉගෙන භාවනා දියුණු වෙලා. මම දැන් මේ කියන එක තේරෙනවද කියලා? තේරෙනවද? නෑ කට්ටියට මේ වැස්ස නිසා එන්නේ නැහැ කියන්නේ. ආගෙන ඉන්න කවුරු හරි ඉන්නවද තේරුම් ගත්ත කෙනෙක්? මේ මං කියන්නේ මේ පිටේ ඉන්න කෙනෙක්. කමල් අවසරයි ස්වාමීන් වහන්සේ මේ මම රාජි ඉන්නේ. තේරුණාද? ටිකක් තේරුණා ස්වාමීන් වහන්සේ. කියන්න පුළුවන්. කියන්න මම ඉතින් කොහොම කරක් බයිනවනේ. සියාරගේ ප්‍රශ්නේ මම මේ කතා කරන්නේ. සියාරගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ තියෙන්නේ අපි මූල කර්මස්ථානයක් දිහා බලාගෙන සතිය වඩනකොට අපි මූල කර්මස්ථානයෙන් පිට බව දැනගෙනම වෙනත් අරමුණක ඉන්නකොට
නැවත මූල කර්මස්ථානයට එන්න ඕනිද කියන ගැටලුව තමයි සියාර මට මතක විදිහට ඇහුවේ. ඔබ වහන්සේ දේශනා කළේ එහෙම අපි දැනුවත්ව නම් ඉන්නේ වෙනත් අරමුණක එහෙම ආයේ මූල කර්මස්ථානයට පැමිණෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ ගැන සැලෙන්නේ සජ්ජති ඉංජති කම්පති නැතුව ඒ දිහා බලාගෙන ඉන්න කියන එක තමයි මට තේරුනේ. හරි එතෙන් තමයි පොයින්ට් එක. හැබැයි දෙවෙනි කර්මස්ථානේ ඉන්න ඕනේ Taman තුල කම්පනයක් නැති බව දන්නවනම්. Taman තුල ඉන්ජිනයක් නැහැ. ස්පන්දනයක් නැහැ. මම පිට ගිහලා තියෙන ඒ බව දන්නවා. ප්‍රශ්නයක් නැහැ. ඉන්ජින කම්පන චංචල තියෙනවා නම් එන්න මූල කර්මස්ථානේ. ටික කාලයක් යනකොට Tamanටම තේරෙනවා අරමුණේ හිටියත් පිටේ හිටියත් හිත එහෙම කෝල වෙන්නේ නැහැ. සාරද්ද වෙන්නේ නැහැ. චංචල කම්පන නැහැ. එතකොට සියාරණ ගිහලා ඒ නිසා මම කොකටු වගේ සද්ද හිටපුවම මොකක්ද ඇති වෙන්නේ? මූල කර්මස්ථානේ හිටියම වැඩේ. ඒක හිත සැලෙනවද කොකටුවා හිටිය අයියෝ හිත පිටේ නැහැ. ආයේ නැහැ කිව්වා. ඒකෙන් ලියපන් ඒක. එලි කරපන්. ඔන්න එතකොට සියාරගේ ප්‍රශ්නේ උත්තරය එනවා. ඔය රාජිකාලත් පැත්තකින් ඉඳලා ලකුණු ලබා ගන්නවා. අරම ලියා. හොඳයි. එහෙමයි සර්. මෙන් එනවා ප්‍රශ්නයක්. අවසරයි සංස මේ දැන් එතන සංසාර මේ පරිසම්බිදා මග්ගේ කියුණා ආස්වාසය බලනකොට ප්‍රාස්වාසය ගැන දැන් මෙතනදී අර සංසෙ මතක් කරපු එක විදියට යම් කිසි කෙනෙක් ප්‍රාස්වාසය දකිනවා කියන තැනට යනවනම් ඒක වෙන්න බැරි කාරණාවක් නේද සංසය කියන්නේ. දැන් ආස්වාසය කරනවා කියන්නේ ප්‍රාස්වාසය නෑ කියන එක. නමුත් එතනදී අර ඉංජති පංජති කම්පති කියන තැනට එනවා කියන්නේ ආස්වාසය බලනකොට ඒකේනා එක්ක අතීතයේ සිද්ධ වෙච්ච ප්‍රාස්වාසයක් ගැන එහෙමත් නැත්නම් අනාගතයේ වෙන මේ ප්‍රාස්වාසයක් ගැන හිතනවා කියන එකද කියලා මට ඒක අපිට හිතා ගන්න වෙනවා. මේ ආස්වාදයේ ප්‍රාස්වාසය නැහැනේ. ආස්වාදයේ ගෙවෙන වෙලාව වෙනවා. ගෙවෙනකොට තිබිච්ච එක නැති වෙන නිසා බය ඇති වෙනවා. ඒකට ප්‍රාස්වාසයේ එනකම් බලන්න. එහෙනම් ඒ වගේ වෙලාවවල අතීත ආස්වාසය ප්‍රාස්වාසයක් නැත්නම් සද්දයක් මොකක් හරි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් එතකොටම පශ්චාත්තාවයක් එනවනේ. චික්කේ හිත කැඩුනා සතිය කරනවා කියලා. එහෙම පශ්චාත්තාවයක් නැත්තම් ඕකෙම හිටපන්. පශ්චාත්තාවයක් තියෙනවනම් සැකේ දුරු කිරීම සඳහා මූල කර්මත්තාන්ට එන්න. ඉතින් හුඟ දෙනෙක් කියනවා මූල කර්මත්තානේ දෙන එක විතරමයි උත්තරේ තියෙන්නේ කියලා නෑ. මූල කර්මත්තානේ නෑ නැති බව දන්නවා සැකයක් නැත්තන්ට එනවා. ඒක තමයි සති බලය කියන්නේ. එතකොට ඉන්ජින කම්පන චංචල නැති බව ප්‍රකාශ කරන්න පුළුවන්. මගේ හිත ආනපන හිටියේ සද්දයක් කරන්නේ මම සද්දය අහගෙන හිටියා මට හිත දෙන්නේ නැහැ. හිත කරදර ගන්න මම සද්ද ඉන්න බව දන්න ඕනේ වෙලාවක මූල කර්මත්තටත් එන්න පුළුවන්. ඒකට එයාට සතිය ඩයිවර්සිෆයි වෙලා විවිධාංගීකරණ වෙලා ඕනම් මේකේ. ඉතින්ද ගියාට පස්සේ මේ මනුස්සයාට මායයටවත් බ්‍රහ්මයාටත් හොල්ලන්න බෑ. ඌ දන්නවා හැරුණු ඇත ගස උළුවස්සා. ඕනකත් බල ඉන්නේ නැහැ. ඌ දන්නවා කොහේ ගෙවුවත් හරිනවා. ඒක මොකද Taman දෙස් දෙන්නේ නැහැ. main thing is not to worry. worry එක නෑ යාගාව දැන්. මොකද මේ වෙලාවේ ඇහෙන සද්දත් ප්‍රകൃතියක්. හිතාගත්ත එකක් නෙවෙයි. බීලා ගත්ත එකක් නෙවෙයි. හීනයක් නෙවෙයි ඇත්ත. මම හිත තියෙන පිට. ගෝචරජ්‍යත්ව භූමිය නෙවෙයි. දන්නවා. ඒ දැනුමයි ගෝචරජ්‍යත්ව භූමියේ තියෙනකොට තියෙන දැනුමයි අතර දැනුමේ වෙනසක් තියෙනවා කියලා හිතනවා. මගේ ප්‍රශ්නේ එච්චරයි. මොකද කියන්නේ? මෙතන දැන් සද්දයකට ගියා කියලා දන්නවනේ එතන ඉතින් සතියේ තියෙනවනේ වර්තමානයේ ඉන්නවා. නෑ මගේ ප්‍රශ්නේ ඊට වඩා මම සියුම් කළා දැන් මේ මූල කර්මස්ථානයේ ගෝචරජ්‍යත්තේ ඉන්නකොට දැනුම තියෙනවා. ගෝචරජ්‍යත්තේ ඉන්නවා. දැන් දන්නවා ගෝචරජ්‍යත්තේ නෑ සද්දකේ ඉන්නේ කියලා. ඒ දැනුම තියෙන. ඒකට මූල කර්මස්ථානයේ ඉන්නවා කියලා දන්නුවයි. දැන් ඉන්නේ සද්දක මූල කර්මස්ථානේ නෑ කියලා දැනුමේ දැනුම් දෙකේ තාරාතිරමක් තියෙනවා. නෑ. ගෙතන තාරාතිර ඔක්කොම තියෙන්නේ නිවන දකින්නකන් තමයි. නිවන දකම ඔක්කොම නැති. සුමනා සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ. ඔබ දිව්‍ය ලෝකේ ගියත්, මනුස්ස ලෝකේ ගියත්, පැවිද්ද කෙරුවත් තාරාතිරම් තියෙනවා. කරන ලද පින් ඇති එක්කනට වස්තු ලැබෙනවා. නැති එක්කනට යැපෙන්න වෙනවා. නිවනේදීත් තියනවාද කියලා අහනවා. හතරවෙනි ප්‍රශ්නේ චුලසුමනා. සුමනා නිවනේදී නෑ. නිවනේදී ඥාන පිරිමි කන්නේ. මං කියන්නේ මේ නිවන දැනුත් තියෙනවා. ඒ චිත්තක්ෂණේ ඇහිඳපන්. දැන් අපි වෙලා තියෙන්නේ ඒක විසිකලා දාලා මේ කුණු චිත්තක්ෂණ ඇහිඳ පොත් ලියලියා කතා කර බයිලා කිය ඉන්නවා. හැම පොතකින්ම කරන්නේ Taman ළඟ තියෙන අර ආනෙන්ජ චිත්තක්ෂණේ වසාලන එක. හැම පොතක් කියවනකොටම හැම දැනුමක් ලැබෙනකොටම හැම හිතන වෙලාවකම සතියෙන්තර ඉන්න හැම වෙලාවකම කෙරෙන්නේ ඉන්ජිනේර. ඒ නිසා බුදුචානන්සේ සඳහන් කළ තිනවා මම මහණෙනි හදලා දුන්න ආර්ය අෂ්ටාංග මාර්ගයත්
සංස්කාරය. ඒක තමයි අඩුම සංස්කාරය. නිසා ඒකට හේතු වෙලා අනිත් සංස්කාර අතරපන් මේක විසීම හරලා දායි. මේක සංස්කාරය. හිතාමතා කරන ලද්දා. ඒ නිසා හිතාමතා කරන ලද්දක් අපි ගන්න ඕනේ. අනිකුත් සීමා කරන්න බැරි විශාල හිතාමතා කරන ලද්දේවල් අයින් කරන්න මේ දන්නා හිතාමතා කරන දේ ගන්න. මම දන්නේ මම හරියට මහන්සි වෙනවා මේ කියලා දෙන්න මට ජොලියකුත් තියෙනවා කියලා දෙනකොට. කවුරුවක්වත් තේරුම් ගන්න කැමති. එයාගෙන හිතාමතා ගත්තේත් කක්කනේ. ඔව් කක්කා තමයි. ඒ දන්න කක්කාවක්. අරක නොදන්න කක්කාවක්. කනකොට කාපම් මඩ කිරලා. දැන් මෙච්චරක් බොක්කේ මඩ තියෙනවා කියලා. ඊ මඩ ටික හොඳයි. මොකද දැනගෙන කාපු එකනේ. දැනගෙන කරන වැරද්දයි නොදැන කරන වැරද්දයි අතරේ ඒ දැනුමේ වැඩි සෙල්ලක්කාර ගතියක් තියෙනවා. නොදැන වැරද්ද දැනගෙන කරන එක වැරද්ද හොඳ දේ දැනගෙන කරනවට වැඩිය හොඳයි. ඒකමයිත් එක්ක ඔයගොල්ලෝ කවුරුවක්වත් වෙන්නේ නැහැ මම දන්නවා. මොකද ඔයගොල්ලෝ සදාචාරවාදයට හිර වෙලා තියෙන්නේ. මම සදාචාරවාදයේ නිග්‍රහ කරන්නේ නැහැ. ඒකේ යම් ප්‍රමාණයකට යනවා පෝල් එකේ උඩට යනකම්ම ගන්න ඊට පස්සේ ඒක විසිකරනවා. විසිකල්ලා කියනවා මම හොඳ බව දන්නවට වැඩිය හොඳයි නොහොඳ බව දන්නේ. වැරදිච්ච වෙලාවේ හරියට අස්පනා අපිට මෙන්න මේක වැරදි තෝගේ. ඉතින් එතනම දන්නවනම් ඒක ඉලෙක්ට්‍රික් ඒක හයි ටෙන්ෂන් මම හොඳයි කියලා දන්නවට වැඩිය ඒකෙන් ලොකු ආලෝක කදම්බයක් ඇති කරලා ලොකු ස්පාර්ක්යක් ඇති කරනවා. ඒක නිවන්න බෑ. හැබැයි නිවෙනවලු අබුද්ධෝත්පාද කාලේ. ඒකට යන්න බෑ. දැන් බුද්ධෝත්පාද කාලේ. අපි දැන් කියනවා නෑ එක ගිනි කූරයි මුළු නිවෙම තිබුණේ. ඒකෙන් කුප්පි ලාම්පුව දැල්ලා ඔබට ලියන්නට ඉඳගත්තා ආදරයට කොයිදෝ බාධා නැත්තේ කියලා ඉතින් චරිචුරු ගගා ඉන්නවා. නේ කිව්වොත් ඇඬහිලා කිව්වොත් චරිචුරුවක්. මොනවා නිකන් ඉන්නකොට ඔය ආනන්ද සප්පා ආනන්ද සංඛාර ආනන්ජාපි සංඛාර සිද්ධ වෙනවා. මිලෝ යකෙක් දන්නේ නැහැ. ආනන්ජාපි සංඛාර වැටෙන්නේ අර ඊයේ කතා කරපේ වගේදී මේ අනිදස්සන අපටික රූප වලට. නිදර්ශන මොනවාක්වත් නැහැ වෙන්නට නැහැ. හැප්පෙන්න දෙයක්වත් නැහැ. හැබැයි ඌ දන්නව පොර දැන් ඉන්නේ ලීස් ෆ්‍රික්ෂනල් පාත් එකේ කිසිම වාහනයක් නැහැ පාරේ. ඒ කියන්නේ බය වෙන්න බෑ කර්ෆියු නෙවෙයි මේ. ට්‍රැෆික් නැහැ. අපි බලනවා ඒ වෙලාව අහලා කර්ෆියු ඇවිල්ලාද දන්නේ එකක්වත් වාහන නැහැ අපි බය වෙලා. කට්ටිය මොකක් හරි දන්නේ නැහැ. විවේක වෙච්ච ගමන් හිත ඉතින් පේන බලනවා. පිරිත් නූලක් දැම්මොත් හොඳයි කියලා හිතනවා. ඇප නූලක් දාන්න පටන් ගන්නවා. ඒ නැත්තම් පඳුරු අයින් කරනවා. මොකද වුණා පාළු වුණා කියලා. ඒ තරමටම ආනෙන්ජාපි සප්පාය කියන සංඛාර කියන එකට බයයි. ඒ තරමටම ආනෙන්ජාපි සංඛාර අපි ළඟ තියෙනවා. නොදන්නාකමයි ප්‍රශ්නේ. නොදන්නාකම හේතුව මොකද? මේ සංස්කාර වලට තියෙන කැමැත්ත මොකද? සංස්කාර තමයි මමයි ඉන්නේ. තණ්හාව තියෙන්නේ. ditthිය තියෙන්නේ. ඒක තියෙන්න ඕනේ. බලල් පැටව ඇසෙටියට පස්සේ ආලෝකේ තියෙන්න ඕනේ. ඒක නැත්තම් මොලේ බාලා වෙනවා. නමුත් මම කියන්නේ අර දැන් තියෙන මේ ආනෙන්ජාපි සංඛාරේට අනේ ගරු කරපල්ලා. බුදියන් ඉන්න බුදිය කොටියන්න බුදියන් දරපල්ලා. අවුස්සන්න එපා. ඒක මේ සාමාන්‍ය විගයමනක් නේ. බුදියා ඉන්න කොටේ බුදියන් දැල්පන් ආයෙ ඔක අවසන් යන්න එපා. අවසන්ට පස්සේ කනවා කියන්නත් එපා. ඔය කියනවා අහ කියන්නේ රෙද්ද දැස්සේ රෙද්ද කියන කට්ටිය කැමති නිසා ඔඩොක් වේදා ගන්න එපයි කියනවා. සාක්කු වේදා ගන්න එපයි කියනවා. අපි වැඩේම නයික් නැද්ද කියලා අහන සර්පෙක් නැද්ද කියලා අහන මේ සාක්කුව ඉඳ තියෙනවා කියනවා. හරි රෙද්ද දැස්සේ කොහොමවත් ටිකක් ඉඳ තියෙනවා. අයියෝ අපි කිට්ටුවන්ත මේ නීතිඥයෝයි දොස්තරලයි බැංකු කාර්යෝ රෙද්ද දැස්සරම තමයි අත දාන්නේ. සාක්කුවටමයි අත දාන ඔඩොක්කොටමයි අත දාන්නේ. උන්ට වෙන වැඩක් නැහැ. උන් දැන් ඉස්පිතාලයක් මේ විතර මාත් අරගෙන ගියාලු ඉස්පිතාලේ. heart attack. හරි ආසයි ඌ කියනකොට මට බැරිනවා විතර ලියන්නේ කියලා. පුතා කරපු දේ ඌ නිතරම ඉන්නේ හරි අමුතු කැරක්ටර් ඩයබටිස් නිතරම. ඌ ඒක කන්සර්න්. ඉතින් මිනිහා තාත්තට ගිහලා පට ගන්නකොට ඩිස්ප්ලින් එකක් දීලා තිනවා. ඒකෙන් වැඩේ ඉවරයි. මූ කලැප්ස්. ගිහලා නහයට අත තියලා බලනවලු හුස්ම වැටවද කියලා. වයිෆේ අතරමැද කෑ ගහලා ඇම්බියුලන්ස් ආවිලා හින සීරියස් ඉස්පිතාලෙ ගෙනිච්චා. ලෙඩු නැල්ලු ඉස්පිතාලෙ. කිසි කෙනෙකුට එන්න දෙන්නෙත් නැතිලු. විතර ගියාලුවන් එන්න දෙන්නෙත් නැහැ. දැන් ඒකට දැන් දොස්තරලට මොකද වෙන්නේ? ලෙඩු නැති ඉස්පිතාලයක් තියෙනවා. මේ නර්ස්ලා ඉන්නවා ලෙඩු නැහැ. නර්ස්ලා පුදුම බයයි කවුරු හරි එනවට ලෙඩු බලන්න එනවා මොකද කොරෝනා නෙන්නේ.
ඒ කට්ටියට තමයි වැඩියෙන්ම ලෙඩ උනේ. හෙල්ත් සර්වන්ට්ස්ට පුදුම බයක් මට කිව්ව කතා කළ සෝන්ත කෙලින්ම නෑ මරණ දඩුවම තමයි අනිවාර්යෙන් වැඩට යන්න ඕනේ. ගෙදර හිටියට වැඩිය පැහැදිලිවම අනතුරුදායක තැනකට. මේ කොරෝනා නිසා. ඉතින් හිතපන් කොයි වෙලාවක හරි ලෙඩ නැති ස්පිරිතාලයක් ගැන, නඩු නැති උසාවියක් ගැන, බැංකු ගණන් කරන්නේ නැතු බැංකු කවුන්ටරයක් ගැන. ආනිච්ච සප්පයි කියන්නේ ඕක තමයි. ඊකට නෙබයි අපි. අපි ගන්නේ කස්ටමර්ස්ලා ඉන්න ඕනේ, ව්‍යාපාරය යන්න ඕනේ. ලෙඩ්ඩු ඉන්න ඕනේ. ලෙඩ්ඩු ඉන්න ඕනේ වාට්ටු ගානේ ඇඳවල් ගානට වැඩි වෙච්ච අම්මා ඒ ස්පිතාලේ එන ඩිමාන්ඩ්. නඩු තියෙන්න ඕනේ 10 ඉවර කරන්න බෑ. අම්මා ඒ නඩු කාර්යය එන උඩ යන. ආන්න මේක නෙමෙයි නඩුකාරයෝ තමයි නඩු හදන්නේ. ස්පිතාලෙන් තමයි ලෙඩ්ඩු හදන්නේ. බැංකු වලින් තමයි ආර්ථික ප්‍රශ්න හදන්නේ. මොකද එතකොට ඒගොල්ලෝ දැන් ඔප්පු කරලා පෙන්නලා තිනවා. වෛද්‍ය සාත්‍රේ නොතිබෙන්න මනුස්සයන් ඔච්චර ලෙඩෙන්නේ නැහැ. නීතියක් නොතිබුණා නම් ඔච්චර මිනිස්සු ගහමරා ගන්න නැහැ. බැංකු නොතිබෙන්න මිනිස්සු අර ABCD ආර්ථිකයට යනවල බතල කොස් දෙල්. බැංකු නැහැ. ඒ ගොල්ල හදනවා අපිට ඒව නැතුව බෑ කරන්න. බුදුචානන්සේ කියනවා ඔය පාපුතේ ඔය කතා අහන්නට මමයි උඹට ලේ කිරි කර දෙන්නේ. කැලේට ඵලයන් පහන්සකුල රෙද්දක් ගනි. පින්නපාතෙන් යපියා මම උඹට සාතික් කරනවා. ඔබ සම්බදා මාලිකයේදීම කියනවා කරණීය අකරණීය ටික. ඉතින් ඒක නිසා ඒකට ආනන්ද සප්පයි තමයි උත්තරේ. මේක පෙන්වන්න පොඩ්ඩක් ඔකට. කෙනෙකුට බය නැහැ. ඉතින් ඒක නිසා මේ කාරණාව ඇත්තටම මේ නිෂ්පාදනයේට නව නිර්මාණවලට නිර්මාණශීලීවට විරුද්ධ වගේ යන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ විතර ඒක කරපු වෙන කවුරුවක්වත් නැහැ. ඒක නිසා අද කොරෝනාව එක පෙන්ලා තිනවා සෝෂල් ඩිස්ටන්ස් වලින් ලෙඩේ ආවට ගා ගන්න එපයි කියලා වෙන බේතක් නැහැ කියන එකෙන් පෙන්ලා දීලා තිනවා. ඒ නිසා භාවනා කරගෙන හිටපු අයට ලොකු ඒකට අර්ථකථනයක් තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ එහෙම කියලා උඩපැන පැන ඉන්න එක නෙවෙයි. අපිට තියෙන්නේ ඒ කටියට මේ කියලා දෙන්න ඕන බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා තියෙනවා. මේක පරණ ප්‍රශ්නයක් කොරෝනා වලටත් වැඩිය පරණ ප්‍රශ්නයක්. උන්ට උත්තරේ කොරෝනා වලට වැඩිය උත්තර තියෙනවා මේකේ. ඉතින් මේක පිටු දකින්නවා නම් ඒකල්ලි වල මේ පුඤ්ඤාභි සංකාර කරන්න හදනවා නම් පුඤ්ඤාභි සංකාර කරන්න හදනවා නම් එදින ඉතින් වළක්වන්න බෑ. ඊට වැඩිය දෙකටම වැඩිය හොඳ එක තමයි ආනන්ජාභි සංකාර. ඉන්ජන කම්පන ස්පන්දන නැති වෙන එකයි. අපි කීයට යනවා කියලා කන්නේ නේ. තව විනාඩි 10ක් තියෙනවා කාට හරි ප්‍රශ්න තියෙනවා නම් කමල් නෙමෙයි රාජිකා. මේ අවසරයි ස්වාමින් වහන්සේ අත් තුනක් ඉස්සලා තිබුණා. ඒ වගේම කමල් අයියා මේ මම දැන මික්සලාරකින් ආපු එකක්ද කියලා මේ තව ප්‍රශ්න වර්ගයක් මට ඉදිරිපත් කරලා තියෙනවා මේ සාකච්ඡාවේදී ඉදිරිපත් කරන්න කියලා. ඒක ඉස්සෙල්ලාම ඉදිරිපත් කරන්න අවසර ඉල්ලන ඔබ වහන්සේගෙන්. ඔව් පමා වෙන්නේ නැති කවුරු හරි හොයා විදින්න වෙන්නේ නැතුව ළඟ ඉන්න කෙනෙක් ගන්න. ඔව් නෑ කමල් අයියා මට මේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරලා තියෙනවා. හරි. කියන්න. මාගේ ගැටලුව භාවනාවේදී ඇතිවන දැනීම සහ බාහිරව ඉගෙන ගන්නා දහම් කරුණු සමග එකතුවකි. මා තේරුම්ගත් පරිදි කාරණා පහක් තියෙනවා ස්වාමීන් වහන්සේ. 1. ඇතුළත කතාව විතක්ක ਵਿਚාර ලෙස දැක්වේ. එයම වචී සංස්කාර ලෙසද දැක්වේ. මා දැක්ක පරිදි ඇතුළත කතාව එන විට එහි නම් කිරීමක් සිදුවේ. නිදසුනක් වශයෙන් ඇතුළත කතාව තැනක් සම්බන්ධයෙන් නම් එම තැනේ නම මතකයට පැමිණේ. හෝ එම නම මනසින් කියවේ. 2. එසේනම් චිත්ත සංස්කාර යනු කුමක්ද? මා තේරුම්ගත් පරිදි යම් සංඥාවක් මනසට පැමිණ නමුත් එය වචී සංස්කාර ලෙස නාමකරණය සිදු වෙලා නොමැත. නිදසුනක් වශයෙන් උදයේ හිරු නැගෙන්නට පෙර අහසේ ඇතිවන මන්දාලෝකය ලෙස. 3. භාවනාවේදී සිත තන්පත් වී තිබෙන විට මෙසේ ඇතිවන සංඥාවලට සිත ඇදී නොයේ. එය මෙසේ විස්තර කළේ නම් සිත ගල් ගැසී ඇති බව හෝ මෙම සංඥාවට ප්‍රතිචාර නොදක්වන බව හෝ සංඥාව පිටස්තර දෙයක් බව සහ ප්‍රතිචාර කිරීමට නොහැකි බව. 4. මෙම සිතේ තැන්පත් බව වරහන් ඇතුළේ තියෙන මා සිත ලෙස හැඳින්නුවත් වරහන් වහලා එවිට ඇත්තේ අවයානස් එකක් මිස සිතක් කියන්නට බෑ. කායේ වේදනාවේ හෝ එනම් කය ගැන දැනුමක්ද නැත. එවිට ඇලීම් හෝ ගැටීම් වලින් ඇතිවන ව්‍යාකූල වීමක්ද නැත. 5. නමුත් භාවනාවේදී කය ගැන දැනුම ඇති නොකර ගත යුතු බව ඇසුවෙමි.
වරහන් ඇතුළේ තියෙනවා මෙය දැනගත්තේ ඔබ වහන්සේගේ ධර්මදේශනාවකින් නොවේ. වරහන් වහලා ගරු ස්වාමින් වහන්සේගේ පොට්ටපාද සූත්‍ර දේශනාව ලෙස එසේ දැනුමක් තබා ගැනීම නොහැකි බවද ඉගෙන ගත්තෙමි. ගරු ස්වාමින් වහන්ස ඉහත දැක්වෙන අංක 5 පරස්පර ගරු ස්වාමින් වහන්සේ ඉහත දැක්වෙන වරහන් ඇතුළේ තියෙන අංක 5 වරහන් වහලා පරස්පර අදහස් නිදොස් කර දෙන මෙන්ද අංක 2 සඳහන් චිත්ත සංස්කාර ගැන තේරුම් ගැනීමටද ඍජු කර දෙන මෙන් පාද නමස්කාර කොට ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඕකේ ඔය පළවෙනි එකම තේරුම් ගත්තොත් අනිත් ඒවා ප්‍රශ්න ගොඩක් විසදෙනවා. විතක්ක විචාර කොහෙද පාවිච්චි කරන්න ඕනේ විතක විචාර කොහෙද පාවිච්චි නොකරන්නේ. පළවෙනි ධ්‍යානදී තවිතක්කං තවිචාරං විවේකජම් පීචි සුඛං පතමජ්ජානං උපසම්පජ්ජ විහෙරති. දෙවෙනි ධ්‍යානට යනකොට අවිතක්කං අවිචාරං විවේකජම් පීචි සුඛං විතක්ක විචාර නැති කරනවා. ඉතින් මෙයා මේ දේ කාරණාව දන්නේ නැතුව ඉන් යහට යන්නේ කොහමද? බහැපන් වතුරට. ඒක නිසා මේ විතක්ක ਵਿਚාර පුඤ්ඤාපි වෙන වෙලාව අපුඤ්ඤාපි වෙන වෙලාව ආනින්ජාපි වෙන වෙලාව අල්ලලා දෙන්න පුළුවන්. ඒ නිසා විතක්ක ਵਿਚාර පාවිච්චි කළ යුතු තැන නොකළ යුතු තැන පිළිබඳ සාකච්ඡාව ගන්න ඕන අපිට ඒකේ කෙලවරකට යන්න පුළුවන්. ඊට පස්සේ කොටස් ඒ ප්‍රශ්න විස්තර ගැනීමට බාධායි. ඒ නිසා අපේ ලොකු අයත් එක්ක ලොකු යමු කොමියුනිස්ට් කාර්යය. මොකක්ද එකට ගිහිල්ලා කතා කරනකොට කියනවා ඉල්ලීම් ගොඩක් ඉල්ලන්න එපා කියලා. එතකොට බාලම ඉල්ලීම දීලා යන්න හදනවලු. ඉල්ලපන් එකක් වැදගත්ම එක විතරක්. ඒතර දෙනව නැත්නම් නැහැ. ඒතර හටනක් කරන්න පුළුවන්. මේ වගේ ලයිස්තු ගත කරනවායි කියලා කියන්නේ බුද්ධ අහංකාරට හැදිලා තියෙන පිළිකාවක් කියලා මම කියනවා. ධර්ම ඉගෙන ගන්න ඒව බාධා කරගන්න. ওই જાතික තමයි රාජිකත්. දැන් ওই යන්තම් ওই මයිකේ පිටිපස්සටලා හිටියද. ඒ ඉතින් ඉස්සරහට අපි අඬ කරලා තියෙන්නේ මේ විතක්ක ਵਿਚාර විතරක්ම ගන්න. ඒකේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් සවිතක්ක සවිචාර සහිත පළවෙනි ධ්‍යානෙ. විතක්ක ਵਿਚාර පුඤ්ඤාබි. ඒවට කියනවා සම්මා විතක්ක කියලා. ඊට පස්සේ ඒ වගේ තියෙන මිච්ඡා ගතිය දැකලා අවිතක්කං අවිචාරං විවේකජම් පීසුකම් මෙච්චරක හොඳයි කියපු මෙන්න બોලේ මේ ගෑනිට මං එපාලු දැ. තෙල් ගහලා ඉසපීරා කොණ්ඩ බැඳුමන් උන්න બોලේ මේ මිනිහට මං එපාලු දැන් කියලා ඒ විතක්ක ਵਿਚාරම අයින් කරනවා. ඕක ගත්තා නම් ඊටු ප්‍රශ්න පහම විසදෙනවා. ඉතින් ඒ තමයි ලයිස්තු ගොඩාක් ගත කරනකොට කතා කරන වෙලාවේදී ඒ කියන්නේ හුඟක් අපේ ඔය තාකච්ඡාවට වැඩි සම්බන්ධ වෙච්ච නැති කෙනෙක් වෙන්න ඇති. ඉතින් ගොඩාක් මනින්න හොඳ නෑ මේ අලුතෙන් ආපු කට්ටිය අලුත් නෑයෝනේ. ඒගොල්ලෝ තියාගන්න ඕනේ. නිසා මේ පළවෙනි ප්‍රශ්නේ පිළිබඳව මේ කියන දේ තේරෙන්නේ නැත්නම් අපි ඒක විසඳලා ඊගාට එන ප්‍රශ්න විසඳමු. එතකොට එතන ගමනක් තියෙනවා. එහෙම නැතුව ඔක්කොම කරේ දා ගන්න එපා. ඒව ප්‍රපංච වෙනවා. එතකොට විතක්ක ਵਿਚාර දෙකම වැඩි වෙනවා. එතකොට කාය සංකාර දන්නේ නැතුව අඩු ගන්න මූල ධර්මානුකූලව චිත්ත සංකාර වලට යන එක එච්චර ඥානාන්විත නැහැ. යන්න නම් පුළුවන්. යන්න පුළුවන් චින්තාමේ මට්ටමේ. අපි මේ වෙලාවේ එක නතර කරලා අපි කියනවා පළවෙනි ප්‍රශ්න විසඳා ගැනීමට අපි දෙපාර්ශ්වෙම එකතුලා කටයුතු කරමු. ඒ අනුව ඊතර ප්‍රශ්න ඉදිරියට ගමු. අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. එහෙමයි ස්වාමින් වහන්සේ. දෙවෙනි ප්‍රශ්නේ විදිහට අත උස්සලා තියෙන නදන අබේ දීර සොයුරියට මම ආරාධනා කරනවා මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. තෙරුවන් සරණයි රාජිකා. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. මට පරයන්ක භාවනාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි අද අහන්න මම යමුනේ. ස්වාමීන් වහන්සේ මම පරයන්ක භාවනාවේ යෙදෙනකොට මුල සිටම ලොකු නිශ්ශබ්දතාවයක ඉන්නවා. මම ඒ නිශ්ශබ්දතාවය දැන් කාලයක් ඉඳන් අත්දකින්නවා. මුල දවස්වල නම් ඒක හරිම ටෙන්ෂන් වැඩි, හරිම අසහනකාරී. නමුත් ඒ ඉතාමත්ම ධෛර්යයෙන් යුතුව මම භාවනාව දිගටම කරගෙන ගියා. මේක දැන් කාලේ වෙනකොට ඒක ගොඩක් මම හුරු වෙලා තියෙන එකට මුළු පරයන්කේ පුරාම වගේ මම නැහැ වගේ තමයි මට තේරෙන්නේ. දැන් නෙමෙයි තාම මම නෑ වගේ තමයි මට තේරෙන්නේ. එතකොට ඒ වෙලාවට මං ඊ타මත්ම ගැඹුරු නිශ්ශබ්දතාවයකට මගේ හිතපත් වෙනවා. ඒපත් වෙච්ච වෙලාවේ මට එහෙම හොඳට ඉන්නකොට ඒක ඉන්න විදියක් නෑ. ගස්සලා දානවා ඇඟ පිටින්ම. වෙලාවකට
මේ ශබ්දයකුත් පිට වෙනවා කටින් කියලා වගේ ශබ්දයකුත් පිට වෙලා හිමම ආපහු වෙන ස්ටේට් එකකටපත් වෙනවා ආපහු නිශ්ශබ්දතාවයේ ඉන්නවා ආයි කරදර වෙනවා ඔහොම තමයි ගත වෙන්නේ මේක මට ප්‍රශ්නයක් ඇත්තටම මේක මට කමක් නෑ ඒ වුණාට මං සතිය කඩා ගන්න නෑ ඒ නිසා ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ තියෙන්නේ ඒක බලන් ඉන්න අයට දැන් මට හරි බයයි ඒක ගෙදර අය දැක්කොත් තින් කියලා දෙලාට දකින්නේ නැහැ ගෙදර කට්ටිය. දෙලාට ගෙදර කට්ටිය දකින්නේ නැහැ. කියන්න බෑ ස්වාමීන් වහන්සේ. නෑ මට පේන්න කියන්න පුළුවන් පේනවා මට. ඒ නිසා නිකන් බොරුවට ඔක නිකන් අපහප ගන්න එපා. දැන් ඔක තුල කියවුණා මම දැන් මම ආගෙන හිටියන ඔක පිළිබඳව තිබිච්ච අර ගෑවෙන ගතිය දැන් එන්නෙන් අඩු වෙනවා කියලා තමයි භාවනා දියුණුව කියන්නේ. එච්චරයි භාවනා දියුණුව කියන්නේ ඇතිතන කියලා නැත්තෙන්ද ගියත් නැත්තෙන් ඉඳලා ඇත්තෙන්ට ආවත් ඒ දෙක අතර වෙනසෙදී අපි එකට කැමැති වෙනවා එකට අකමැති වෙනවා. ඒක කාමයට කැමැති වෙනවා වගේම වැඩක්. ඒක බෑ නිරීක්ෂණේ වෙලා තියෙනවා. දැන් ඒක එච්චර තද බල පාළුවක් තනිකන් දෝෂයක් නෙවෙයි ඒක පුරුදු වෙලා තියෙනවා. ඕක ඔය එකම තමයි ක්‍රමේ. ඔය ඉතින් හිමීට අපි හිතනට වැඩිය වේගේ අඩු වේගෙන් ඕක තුනී වෙන්න පටන් ගන්නවා. හිස්තන 100%ක් හිටියත් කාර්යබහුල ජීවිතයක් ගත කරත් එහෙම නැත්නම් කොරෝනා තිබිලා ගෙදරට වෙලා හිටියත් মালටි ටාස්කින් කරත් දෙකම එකයි. ওই දෙකේ අතර කිසිසේත්ම වෙනසක් නැහැ. মালටි ටාස්කින් කරනකොට අනේ විවේකයක් නැහැනේ, ගෙදර ඉන්න වෙලාවක් නැහැනේ, බබා වඩා ගන්න වෙලාවක් නැහැනේ, මගේ රෙදි පරිද්දක් හොදා ගන්න වෙලාවක් නැහැනේ කියනවා. දැන් ඔය කාපංගෝ එතන විතරයි තියෙන්නේ. රස්සාවක් නැහැ. අයියෝ කවදද තප්ප රස්සාවට යන්නේ, කවදද බස් එක යන්නේ කියාගෙන ඔන්න ඊට පස්සේ පඩනවා. ඉතින් ආයෙසරයක් ඕක කොරෝනා ගිහිල්ලා ආයෙ කොරෝනා එන්න ඕනේ. ආයෙ කොරෝනා ගිහිල්ලා ආයෙ කොරෝනා එන්න ඕක ඒකට ඕකත් ගාණක් නැතුව යනවා. හරි ලංකාවේ දවසවල බිම්බෝ බැප්පු පුරව ගාන කට්ටි ගාන. හෙට ඉඳලා ආයෙත් උන්න හැන්දාට ගිහලා ඉස්සොත් එක බත් කාලා පුදිය ගන්න. ඊට පස්සේ පෙට්‍රෝල් ගණන් යනවා කියනවා. ඒකට හොන්දටම වයින්නවා. ගාන ඔක්කොම නැතර කරනවා. අනේ පහුවෙන් දානකොට උන්න මතකත් නැහැ කක්කුතිට යන්නේත් වාහනේ ඊට පහුවෙන්. ඒක හරි දියුණු වෙනවා. සෑහෙන්න ලංකාව දියුණු වෙනවා. ඉතින් ඒ නිසා ඔය කතාව ඇතුළත කියන්න තියෙන්නේ ඔය ගතියට කමඨාන් සුද්ධ වෙලා තියෙන්නේ. ඔය දැනට කතා කරන්නේ සිදුවෙන වේගය මදි කියලා. ඒ ගැන ඉවසලා දැන් ඉන්නේ හරි පාරේ. ඒ නිසා මොකද්ද හරි පාර කියන්නේ ඉඳපු ගාන හිස්තැනට යනවා. ඉඳපු ගාන හිස්තැනෙන් ආයේ මේ සංකරතනට එනවා. ඒ දෙක අතර වෙනස දෙක අතර ස්පන්දන ඉන්ජන මේ ස්තබ්ද භාව අඩු වෙමින් පවතිනවා. ආන්න ඒක නිරීක්ෂණය කරන්න. එතකොට ප්‍රශ්නෙට උත්තරේ ඉච්චරයි. අපි යනවා ඊගාවෙකට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සුවපත් වේවා. එහෙමයි ස්වාමීන් වහන්සේ දෙවැනියට ප්‍රශ්නේ අත උසලා තියෙන්නේ ආරි අමරතුංග කියන මහත්මියක් හෝ මහත්මයෙක් මං එතුමාට ආරිගේ ලිපිය ඇති රාජිකා ගාව මේ සුරංගිට ලියුමක් ලියලා තිබුණේ නෑ රාජිකත් ලියුව විතරයිනේ කමල් ගාව තියෙන්නේ. හරි ආරි කතා කරන්න. ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ මම මේ මට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. මම අර දැනට භාවනාවේ අර ස්වාමීන් වහන්සේ කියපු විදිහට ගොජේ කියන කම්පන චංචල තත්වයක ඉන්නේ. දැන් අද දේශනාවේ ගොඩක් වෙලාවට කියුණා මේ අරමුණෙන් අරමුණට මාරු වෙන වෙලාවල් වලදී එන්ජන කම්පන චංචල ඒව ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ දෙකටම එක වචනේ දාලා තියෙන්නේ ඇයි කියලා මට නිකන් මොකද්ද දෙක මොකද්ද වචනේ මොකද්ද දෙකක් කියලා ස්වාමීන් වහන්සේ මම ගොජය කියන තැන මම දකින්නේ කම්පනයක් චංචලයක් විදියට. ඒක තමයි මම ගොඩ කලක් දැන් භාවනා කමටහන වෙලා තියෙන්නේ. නිතරගේ මේක තමයි වෙලා තියෙන්නේ. දැන් අද ස්වාමීන් වහන්සේ අර වෙනදත් මම මේක අහලා තියෙනවා. එක අරමුණක ඉඳලා තවත් අරමුණකට වැටෙනකොට එතන කම්පනයක් චංචලයක් ඉන්ජිනයක් වෙන්න පුළුවන් කියලා කියවනේ. ඔය ඒකට ගොජේ තුල කම්පන චංචල විතරක් නෙවෙයි ගොජේ තුල හැම දෙයකම බීජේ තියෙනවා. ආලෝකේ බීජේ තියෙනවා, සද්දක බීජේ තියෙනවා, ගන්ධක රසක පහසක ඕනෙම දෙයක. කම්පන චංචල කතාව මේ එන්නේ අරමුණක් වෙන් කරලා පෞද්ගලික ලක්ෂණ බලනකොට ආස්වාසයේ බලනකොට ප්‍රස්වාසයේ හිත විසිරෙන්න ඕනේ. ප්‍රස්වාසයේ බලනකොට ආස්වාසයේ හිත විසිරෙනවා. ආනාපානයේ බලනකොට සද්දෙට හිත විසිරෙනවා. ඒකට පෞද්ගලික ලක්ෂණ. පෞද්ගලික ලක්ෂණට ඒ කම්පන චංචල කියලා කියන්නේ කයට දැනෙන දෙයක්. ඒ නිසා ගොජේ තුලත් කම්පන චංචල නැතුව නෙවෙයි. හැබැයි ගොජේ තුල තියෙන කම්පන චංචල අරතරන් කරදර අපිට කරන්නේ නැහැ. මොකද හේතුව ඒක පාටන් පාෂල් වෙලා ගොජේම කොටසක් වෙලා. ඉතින් ඒ නිසා ගොජේ කියන්නේ අච්චර වේගෙන් ප්‍රතික්‍රියා කරන එක ප්‍රතික්‍රියාවක් තියෙනවා අඩු මට්ටමකින්. ගොජේ තුල තියෙන්නේ කම්පන චංචල විතරක් නෙවෙයි
ගොජේ දිහා බලාගෙන කට්ටිය තුල ගොජේ තුල පරිණාමයක් තියෙනවා. සමහරලාට ඕක ආලෝකයක්. සමහරලාට ඕක සද්දයක්. සමහරලාට ඕක වෙන දේවල් බාටපත් වෙනවා. ඒ නිසා ගොජේ කම්පන චංචල හරහාත් විස්තර කරන්න පුළුවන්. නමුත් ඒක තුල සියල්ලම ප්‍රභවයේ තියෙනවා කියලා මම කියනවා. මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්නන්නේ අනන්‍යතාවයකට යන්න ගියාම ඒ කියන්නේ ඩිඩක්ටිව් තියරි එක සිස්ටම් එක නෙවෙයි. එතකොට එක ඉන්නකොට අනිත් එකට ගිය ගමන් කම්පන චංචල වෙන එක. ඒකේ මේරිච්ච අවස්ථාවක් තමයි ගොජේ කියන්නේ කියලායි මම විස්තර කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. පින් සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි. රාජිකා. ඔව් මම හිතන්නේ මට ඊමේල් එක හම්බුණා මේ ඒ සුවිරිය ලියපු උත්තරේ ඊමේල් එක හම්බුණා. ඊට පස්සේ අත උස්සලා ඉන්නවා ඩෙන්වර් ස්ටේන්බෝල් කියලා කෙනෙක්. මම එතුමාට ආරාධනා කරනවා තමන්ගේ ආයෙත් නම කියන්නේ කළා ඩෙන්වර් ඔව් කියන්නේ ඔව් ස්වාමීන් වහන්සේ දැන් මේ මම මීත්‍රිකට නැවතිලා සතියක් දෙකක් විතර වගේ හිටියා ස්වාමීන් වහන්සේ මේ ඉලෙක්ෂන් එක තිබිච්ච කාලේ. ඊට පස්සේ ඉතින් ඒ පුරුද්දට ගෙදර ඇවිල්ලා ඒ කියලා දීපු කමටහන් මේ විදිහට කරගෙන ගියා. ස්වාමීන් වහන්සේ දැන් අර වහන්සේ මූලික භාවනා වැඩසටහනේදී කියලා දුන්නා වගේ ශරීරයට හිත යොමුදගෙන දැන් මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන මේ ඉරියව්ව තමයි ගොඩක් වෙලාවට ප්‍රගුණ කරගෙන ආවේ. ඒකේ ස්වාමීන් වහන්සේ කියන්නේ මේ තේරෙනවා පොඩ්ඩක් ඒකේ වෙලා ටිකක් වෙලා ඉන්න පුළුවන් කියන දැන. නමුත් දැන් අර සිතුවිලි එනවා පේනවා අයිත් අතන්ට ගන්නවා අතීතයට දුවනවා අයිත් අතන්ට කරගෙන හැම පොඩ්ඩක් වෙලා ඉන්නකොට විනාඩි 20ක් 25ක් වගේ යනකොට හොයාගන්න බෑ මොකක්ද උනේ කියලා. මෙතන ඉන්නවා කියලාත් දැනනවා හිත දුවනවත් පේනවා. ඊට පස්සේ පොඩ්ඩක් අර කලබල ගතිය පොඩ්ඩක් වැඩි වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කලබල ගතිය නැති කරන්න ගියාම ලොකු වෙහසක් දාන්න ඕනේ කියන ඔළුව තද කරගෙන වගේ ලොකු වෙහසක් දාන්න ඕනේ. මොකද්ද ස්වාමීන් වහන්සේ එතනට කරන්න ඕනේ? ඔව් ඒ කියන්නේ අර ඒ ඔක්කොම කලවම් වෙන්න පටන් අර ගන්නවා. ඒ කියන්නේ පිරිසුදුකමත් ඒකේ තියෙනවා, විවේකීයත් ඒකේ තියෙනවා, ඔක්කොගෙම සම්මිශ්‍රණයක් වගේ එනවා. ඒක කෙනෙකුට කලබලයක් කියලා ගණන් ගන්නත් පුළුවන්, කෙනෙකුට කියන්න පුළුවන් සංහිඳියාවක පෙරමග ලකුණු කියලා. අපි ඔකට නම දැම්ම ගොජේ කියලා. ෆ්ලක්ස් කියලා. බුදුරජාණන් වහන්සේ ඔකට කිව්වේ සන්තතිය කියලා. ෆ්ලෝ එකක්. ඉතින් ඒක තුල කිසිම ආණ්ඩුමට්ටු ගතියක් නැහැ. ඒක දිගටම මට පාලනය කරන්නත් බෑ. ඔහේ යනවා. අන්න ඒකට හුරු වුණොත් ඒ කෙනාට එක එකට හුරු වෙලා ලැබපු මනාපමනාප වෙනුවට සමස්තයේ විශේෂයි සිස්ටම් එක විශේෂයි බලාගෙන ඉන්න පුළුවන්. හැබැයි Taman නොකිසියෙක් බවට පත් වෙනවා. you become no one. you become non self. ඒකට බයක් තියෙනවා අපි. ඒක අපි හැඩ ගැහෙන්න ඕනේ. යමක් ඉදිරියට ගිහිල්ලා ඒක විශ්ින් පවත්වාගෙන යනවා. හරියට ටීවී එකේ ඩොට්ස් හටනවා වගේ දිගට ඩොට්ස් බල ඉන්න බෑනේ. කම්මැලි හිතෙනවා. නමුත් මම එතන රෙස්ට්‍රේන් කරනවා. බෝක දිහා බලන ඩිස්ටන්ස් එක තියාන බලාගෙන හිටපන්. එතකොට මේ ඩොට්ස් වලින් තමයි කතන්දරත් හැදෙන්නේ. නමුත් තාම ඒක දැන් ඒක රෙසොලූෂන් එක ඇවිල්ලා නැහැ. ටෙලින් වෙලා නැහැ. එන්නේ ගොජේ දිහා බලන්න හිටියානම් ගොජේට දිගල් රය නැහැ. ගොජේට ළඟ දුරත් නැහැ. ගොජේට හොඳ නරකත් නැහැ. ගොජේට මම සහ මම නෙවෙයි කියන සීමාවක් නැහැ. අන්නේ තරම් ගොජියත් එක්ක යාළු වෙන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර ස්වාමීන් වහන්සේ දැන් අර ආනාපාන සතිය හුස්ම ගැනීමක් එහෙම දැනෙන්නවත් ඒක එන්නේවත් නැහැ. සමහරලාට ලාවට පේනවා පොඩ්ඩක් මෙහෙම එකක් යනවා කියලා. මේ එතන ඒක අල්ල ගන්න බෑ. ඒක අල්ල ගන්න ගියාම ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඒ හුස්මට මේ ඕන කමින් වගේ පොඩ්ඩක් ඔළුව යනවා. ඔය ඒක ඇතුලේ ඔක්කොම තියෙනවා. ඒකේ ආනාපානයක් තියෙනවා, පිම්බි මෑකිලිමක් තියෙනවා. මුළු පරිණාමයේ අපි විඳපු සේරම අත්දැකීම් ටික තියෙනවා. වර්තමානට පොඩි සම්බන්ධයක්ත් තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ මේක දිහා බලාගෙන මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මය නෙවෙයි, නේතම් මම නේතෝ අමතු නෙමෙයිසෝ අත්තා කියලා මේක දිහා බලාගෙන හිටියොත් ඒ වෙලාව 100%ක්ම හිත කෙලෙසෙන් දුර වෙනවා. අපෝ අකුසල ඇති වෙන්නෙම නැහැ. ඒ තියෙද්දි මේ ගොජේ පිළිබඳ මනාපමනාවේ පහළ වෙන්න ඉඩ තියෙනවා. ඊටාත්ම සියුම බලන්න හිටියොත්. මේක එක්ක බයක් චකිතයක් වෙනවා. එහෙම නැත්නම් අඬේ කොච්චර දෝ හොඳයි. මේක දිහා බලන්න පුළුවන් කියලා ඒක නිකන් එස්කේප් එකකුත් වෙනවා. අන්න ඒක ගැන බලාගෙන ඉන්න. ඒවට කියන්නේ අපි දැනටමත් හිතේ හටගෙන තියෙන කෙලෙස්. ඉතින් ගොජේ අපිට සහතිකයක් දෙනවා මේ වෙලාවේ කෙලෙස් නැහැ කියලා. ඒක තමයි පාඩම දැන් කරන්න තියෙන්නේ. එහෙනම් ඒ කියන්නේ ඒක දිහා බලාගෙන තා පොඩ්ඩක් දිනු කරගන්න තමයි තියෙන්නේ මේ වෙලාවේ නේ. ඔය ඒක යාලු කරගන්නවා කියලා අපි කියන්නේ ආද කරගන්නවා කියලා. එහෙමයි ස්වාමීන් පිසිද්දනවා තෙරුවන් සරණ. මම හිතනවා මේ වෙලාවේ රාජිකාට දැනුම් දීම වශයෙන් මම හිතන කාටද දැනගන්න හරිනවා.
අපි දැන් ඩයලොග් එක පටන් අර ගන්නවා සුරංගිගේ ප්‍රශ්නේ මේ කාන්තාවන්ට නිවන් දකින්න බෑද කියන එක. ප්‍රශ්නේ අපි ළඟ දැන්න තියෙනවා. රාධිකා, ආරි, භද්‍රා දැන්ට අපිට ලිඛිතව එවලා තියෙනවා. මම ඒ සියලු දෙනාටම ආරාධනා කරනවා. අපි ඒක ධර්ම සාකච්ඡා වෙලාවේදී ඉදිරිපත් කරලා අපේ ලිඛිත තියෙන දේවලුත් ඉදිරිපත් කරලා ඒ ප්‍රශ්න තියෙන ඕනම කෙනෙකුට ප්‍රශ්න කැමති විදියට වර්ණ ගන්න කියනවා සුරංගිට හෝ ඕන කෙනෙකුට. ඊට පස්සේ එන වර්ණගෙන විදියට ඒකට උත්තර සැපීමෙන් අපි මේක ඩයලොග් එකක් එහෙම නැත්නම් කියනවා නම් දෙබසක් බාඩපත් කරන්න ඕනේ. ඒ කාන්තාවන්ට විතර සීමා වෙච්ච එක නෙවෙයි. මම තමයි මේ කාන්තා සමිතියේ සභාපති. ඔව්. ආයේ යනම්ම නැහැ. ඒක මොකද නැත්තම් මට ගහනවා මේ වට කරලා අම්මා ගෑණියක් නෙවෙයි කියලා. ආයි අනම්ම නම් කියයි. ඉතින් ඒ නිසා මම දෙන සභාපතිකම හැබැයි ඔක්කොටම අදාළ කරනවා. තව දෙකක් මට ආවා. ඒවා බොහොම වැදගත් දේවල්. එකක් මේ ජෝසප් කියලා කෙනෙක් මොන්ට්‍රියල් වල ඉඳලා එයා කියලා තියෙනවා ඔබ වහන්සේ මාව දන්නේ නැතුනට මම ඔබ වහන්සේ දන්නවා. මම ෆයින් ආර්ට් ප්‍රොෆෙසර් කෙනෙක්. මේ සතිපාසලට මට කරන්න පුළුවන් උදව්ව මොකක්ද කියලා. පස්සේ මම লীලා ඇරියා. අපි සතිපාසලේ ළමයින්ට චිත්‍ර අඳිනවා. ඒ වගේ පුදුම ලස්සනක් තියෙන ඒ කමල්ට දළුව 3 දෙනෙක් ඉන්නවා. අවුරුදු 4ක කෙල්ලෙක් ඉන්නවා. 8ක විතර කෙල්ලෙක් ඉන්නවා. 11 13 12 වෙන්න ඕනේ මම හිතන්නේ ලොකුම දුව එයා තමයි වැඩසටහන මෙහෙවන්නේ. ඒ 3 දෙනාම ඇඳපු චිත්‍ර ඉදිරිපත් කරා. ඉතින් ඒ දිහා බලනකොට පේනවා ඒ වයසට යනකොට හිතක් ගොඩ නැගෙන හැටි. ඉතින් මේ ෆයින් ආර්ට් කරන කට්ටියට ඒක අල්ලන්න පුළුවන්. ඊට පස්සේ මං කිව්වා කමල්ටත් මේක ඇහෙන්න ඕනේ. අමරනාථත් ඇහෙන්න ඕනේ. රාජිකාට ඇහෙනවා මං හිතනවා. අරුණට එතන ගියාම අපේ උපේක්ෂලාට එහෙම නැත්නම් මේ තරිඳුලාට එයාට අපි ඉන්වයිට් කරන්න පුළුවන් සෙෂන් එකකට ඒ ළමයින්ගේ වැඩසටහනක ෆයින් ආර්ට්ස් පිළිබඳව සතිපාසලේ ළමයෙකුට පුංචි පාඩමක් කරලා පොඩි ක්‍රියාකාරකමක්. හැබැයි ඊට ඉස්සෙල්ලා කමල් වගේ කෙනෙක් මේ ජෝසප් අඳුරගෙන මොන්ට්‍රියල් වල ඉන්නේ මේ මහින්ද මහත්තයා දන්න කෙනෙක් කියලා හිතුවේ. එයා දන්නේ නැතිලු. අඳුන්ලා දෙන්නයි කියලා තියෙනවා. පුදුම සතුටක් තියෙනවා මේකට මට කරන්න පුළුවන් දේ. ඒක මම කව වර්චුවල් දැන් කරන්න පුළුවන් platform එක තියෙනවා. ඒ දෙක. තුන්වෙනි එක තමයි මෙල්බන් වලින් එවලා තියෙන කෙනෙක් මට නම් මතක නැහැ මට දෙන්න පුළුවන්. එයාට පුළුවන් කියලා මේ සයිකියාට්‍රික් පැත්ත කරන්න. එතකොට මම කිව්වා කන්දපොළ ආරච්චි මහත්තයයි ධම්මිකාලා අපි හදලා තිබුණේ මේ සයිකියාට්‍රිස්ට් ට්‍රේනින් එකක් දෙන්න ෆැසිලිටේටර්ස්ලටයි ටීචර්ස්ලටයි ඒක ආසනෙට ඇවිල්ලා හිටියා. දම්රිවිකත් එක්ක මේ කියන එක නම් දම්රිවිකක් දන්නවා. මම කිව්වා මේ කෙනාට වර්චුවල් සයිකියාට්‍රික් කෝස් එකක් පටන් ගන්න කියලා. අපිට දැනට කැමති වෙන කට්ටියට කන්දපොළ ආරච්චි මහත්තයා ගාව නිකිල ගාව එහෙම තියෙනවා එන්න කැමති අය. වර්චුවල් යනකොට අපිට සල්ලි ප්‍රශ්නකුත් නැහැනේ. අපිට පුළුවන් මෙයාට අමතරව තව 2-3 දෙනෙක් දාලා මේ සතිය සයිකියාට්‍රික් ප්‍රශ්න වලට උත්තර දෙන හැටි ඒ වගේම ඒකට දැනට යන සතිපාසලට මේ වගේ කෝස් එකක් ඉන්ට්‍රොඩියුස් කරනකොට ඊට පස්සේ මේ කෝස් එක කරපු අයට පොඩි ඩිප්ලෝමා සහතිකයක් දෙනවා මෙන්න මෙච්චර පැය ගාණක් කරලා තියෙනවා කියලා. වර්චුවල් යන්න පුළුවන්. ඉතින් ඒ විදිහට බලනකොට අපි වර්චුවලි දැන් කාන්තාවන්ට නිවන් දැකීමේ ප්‍රශ්නේ පොඩි ළමයින්ගේ ෆයින් ආර්ට්ස් ප්‍රශ්නේ ඒ වගේම මේ සයිකියාට්‍රික් ප්‍රශ්නේ ඕපන් කරන්න ඕනේ. මේකට අපි මම හිතනවා ওই තුනට තව 3 දිනක් අපිට පත් කරන්න වෙනවා. දැන් අපිට සාමාන්‍ය ප්‍රමාණයට තොරතුරු ලැබෙමින් පවතිනවා. ඉතින් මම මේ පොදු දැනුවත් කිරීමක් කරන්නේ ඒ එනේන එකට අපි එක එක ඇමතිවරයෙක් ගානේ පත් කරනවා. ඊගාට පත් වෙන රජේ. ළඟදීම අපි ඡන්දේ පවත්වනවා. හැබැයි මේක කුසල ඡන්දේ කාම ඡන්දේ නෙවෙයි. මේ පැත්තෙන් තව අතක් ඉස්සලා තියෙනවා. දැන් අත උසනාට කරන්න දෙයක් නැහැ කපන්න වෙනවා. අපි වෙලාව ගිහිල්ලා තියෙන්නේ මං කියපු 3 ඇහුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට අපි වෙනම වෙලාවල් දාගෙන ඒ ටික කරනවා. නෑ. ඔය අනේකේම දාලා ඒ බේස් එක ෆවුන්ඩේෂන් එක හැදුනට පස්සේ වට වෙලා ගන්නවා. දැනට යන්නේ ඔය යන පොදු එකෙන්ම මේ යන මිල් එකේම ඔය ප්‍රශ්න වලට සතිපාසල අපේ වැඩසටහන යනකොට අපිට පුළුවන් ද විසිටිං ලෙක්චරර් කෙනෙක් ගෙන්නන්න වර්චුවල්. එතනින් ගියාම සයිකියාට්‍රික් කෝස් එක පිළිබඳව අපි දැනුවත් කිරීමක් කරනවා. දැනට තියෙන ලයිස්තු ගන්නවා. ඒකට නිකිල හොඳයි. එතනින් ගියාම ඔය කාන්තා ප්‍රශ්නෙත් අපි හරි ගස්සලා ඩයලොග් එක ගෙනියනවා. දැන් යන එකෙන් පස්සේ අපි බලනවා ඒකට වෙනම ප්ලැට්ෆෝම් හදන්න. දැන් අපි කරන්නේ තියෙන පොදු ප්ලැට්ෆෝම් එකෙන් අපි අමතර වාසියක් ගන්න එක විතරයි. එහෙමයි ස්වාමීන් වහන්සේ තේරුණා. එහෙනම් අපි මෙතනින් නතර කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රාජිකාලට සමුදෙන්නයි බලාපොරොත්තු වෙන්නේ.
එහෙමයි ස්වාමීන් අර ප්‍රශ්න තියාගන්න උදව් කරන්න වෙන විදිහකට ලිඛිතව හරි දෙන්න කියන්නේ. එතකොට අපිට පුළුවන් ඊගාව අවස්ථාවක අද පටන් ගන්නවද රිට්‍රීට් එක? අද අපි රිට්‍රීට් එක තියෙනවා ස්වාමීන් වහන්සේ ඉවර නෑනේ අපි රිට්‍රීට් එක තාම. ඒකට දාන්න කැමති නම් චන්ද්‍රරතන හමුදොත් ඉන්නවා මේ ඒ අහලා එහෙම නැත්නම් මම හිතන්නේ හෙටද කොයිද දම්රිවිද කොයිද එකක් පටන් අරගන්න. 9 හරි. අද 6නේ. ඒ නිසා එක ප්‍රශ්නයක්වත් අහක දාන්න එපා. අපි අරගම ඉතින් බණිනවා තමයි. ඉතින් ප්‍රශ්න අහන ගතිය අඩු කරන්න ඕන නම් බයිනකොට හරියනවා. හැබැයි ඒකට චන්ද්‍රරතන හමුදොන්ට දාන්න පුළුවන්. ඒ නිසා එහෙමයි ස්වාමීන්. ඒ වෙනම කුණු බාල්දියක් හදලා තියෙනවා ලොකු එකක්. අපි තවත් එක්කෙනෙක් දෙන්නේ දානවා තව ඉස්සරහට මේ චන්ද්‍රරතන හමුදෝ සවුත්තුයි නා බණින්න පටන් ගත්තොත් මේ වෙන කෙනෙක් දාන්න. එහෙනම් රාධිකාට අපි මේ සමු දෙනවා අපේ තෙරුවන් සරණයි කියලා අපි මේ පැත්තෙන් නිහඬ වෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොම.